ඉතාමත් දීර්ඝ කාලයක් පුරාවට සිංහල භාෂාව සම්බන්ධයෙන් උසස් පෙළ දරුවන්ගේ නැන පහන් දල්වමින් දීර්ඝ කාලීන සේවාවක් කරමින් අද වන විට විශ්‍රාම සුවයේ පසු වෙනවා. ඔබතුමන්ට ඉතාමත් ගෞරවයෙන් යුක්තව සාදරයෙන් යුක්තව මම ආරාධනා කරනවා අපේ වැඩසටහන ඉදිරියට මෙහෙවාගෙන යන්න. ඊට මත්තෙන් පුංචි එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පුංචි අර්ථකථනයකින් මා ඔබට අවස්ථාව ලබා දෙනවා. කවියා සමාජයේ මිනිසා හා ඔහුගේ සංස්කෘතිය අවට ලෝකයේ යන සියල්ලක් කෙරෙහි අධිසංවේදී පුද්ගලයෙකි. සාමාන්‍ය මිනිසාගේ සිතට වඩා කවියාගේ සිත දුකින් පෙළේ. ඔහුට තිබෙන්නේ මෘදු හදවතකි. මනාව සාධන ලද වීණාවේ තතක් මෙන් ඒ මధుසුලංගේ උවද කම්පා වී නදදේ. මේ එදිරිවීර සරච්චන්ද්‍රයාගේ කවියා පිළිබඳ අර්ථකථනයයි. ඒ අර්ථකථනයත් සමග මම ගෞරවයෙන් යුක්තව කිරියාල ගුරු පියාණන්ට ආරාධනා කර සිටිනවා ඉදිරියට අපේ වැඩසටහනට මෙහෙයවාගෙන යන ලෙසට. අයිබෝවන් ඔබ සියලු දෙනාටම ඔබ සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවේදී ඔබගේ උත්සාහය අලගන්වන්නට අපගේ සහයෝගය මේ අවස්ථාවේ ඉඳලා අපි ලබා දෙන්න සූදානම්. විශේෂයෙන්ම 2021 වසර සඳහා උසස් පෙළ සම්බන්ධ වෙන සිංහල විෂය අංශකයකට සම්බන්ධ වෙන සියලුම දූ දරුවන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න දූ දරුවන්ගේ නැන පහන් දල්වීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා මේ මොහොතේදී. විශේෂයෙන්ම ගැඩලු ක්‍රිෂාන්තේතුව කිව්වා වගේ මිනු බුරුලපිටිය මහාවිද්‍යාලය ඒ ආදි විද්‍යාර්ථී විසින් ආරම්භ කරලා තිබෙන මේ ඇල්ෆා යූත් ක්ලබ් එක ඔස්සේ මට ආරාධනය කිරීම ගැන මා පළමු කොට ස්තුතිවන්ත වෙනවා. අප වසර ගණනාවක් තිස්සේ මේ විෂය උගන්වමින් ළමයි පුරුදු කරමින් ලබාගත් දැනුමත් ඒ වගේම විවිධ විෂයන් යටතේ අපි ලබාගත් දැනුමත් ඔස්සේ මේ අවස්ථාවේදී මේ දරුවන්ගේ නැන පහන් දල්වන්නට බලාපොරොත්තු වෙනවා. දැන් මේ විෂය ධාරාව විශේෂයෙන්ම අපි මේ සිංහල විෂය සම්බන්ධ කරගෙන කතා කරනකොට මේ වෙනකොට අපේ ළමයින් සිංහල විෂය සම්බන්ධ කරගන්නවා අඩු වෙලා නැත්නම් අඩු ප්‍රවණතාවක් අපිට දකින්න ලැබෙනවා. ඒ කොහොම වුණත් අපි දැනගත යුතු අපේ ජාතික භාෂාව අපේ මව් භාෂ ඉදිරියට අරගෙන යන්න උසස් පෙළ හදාරලා ඉතින් විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා භාෂාවේදීන් විද්‍යාර්ථීන් ලෙස මේ සමාජයට මහඟු මෙහෙවරක් කරන දරුවන් ප්‍රමාණයක් තමයි අප අතරට සම්බන්ධ වෙන්නේ සිංහල විෂය ඔස්සේ. මෙහිදී විශේෂයෙන්ම මේ යූත් ක්ලබ් එක අපිට ආරාධනය කළේ මේ රසාස්වාදයේ වැඩසටහන පිළිබඳව අපිට සම්පත්දායකෙක් විදිහට මේ අවස්ථාවේදී සම්බන්ධ වෙන්න කියලා. ඒත් මම කල්පනා කළා දැන් සමහර වෙලාවට මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්නවා සාමාන්‍ය පෙළ විභාගයට, ඒ කියන්නේ උසස් පෙළ විභාගයට සම්බන්ධ නොවුණු දරුවන්. ඒ වගේම සම්බන්ධ වෙච්ච දරුවෝ තියෙනවා. ඒකට අත්දැකීම් සහ අත්දැකීම් තියෙන නැති දෙකොල්ලම මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ නිසා මම පළමුවෙන් කල්පනා කළා මේ විෂය පිළිබඳව පොඩි මේ ප්‍රශ්න පත්‍රය පිළිබඳව පොඩි කාරණා කීපයකුත් ඒ වගේම සාස්වාදයේ පිළිබඳ පොඩි කාරණා කීපයකුත් කියලා මේ අපේ විෂය නිර්දේශකයේ මේ කවි වලට අවතීර්ණ වෙන්න. ඔබට ක්‍රිෂාන්ත දුව කිව්වා ආකාරයට ඔබට ඕනෑම ගැටලුවක් අපේ ප්‍රශ්න අවස්ථාවේදී අසා දැනගන්න निराකරණය කරගන්න පුළුවන් වෙනවා. දැන් දරුවනි අපි සිංහල විෂය හදාරන අවස්ථාවේදී විශේෂයෙන්ම සාහිත්‍ය විෂය කියලා කියන 71 පත්‍රය මේ 71 පත්‍රයේට අපිට මේ තිබෙන කාලය තමයි පැය 3යි විනාඩි 10ක්. විනාඩි 10ක මේත කාල සීමාව තුලදී ලබා දුන්නේ ඔබට වාසනාවක් ඇත්තටම ඒක ලබා දීම පිළිබඳව පැය 3ක කාල පරිච්ඡේදයක් අපිට තියෙනවා. දැන් අපි ප්‍රශ්නපත්‍ර බලනකොට අපිට දකින්න තියෙන විශේෂයෙන්ම අඩුපාඩුවක් තමයි මේ රසාස්වාද පිළිතුරත් එක්ක මේ ළමයින්ගේ ඇගීමත් එක්ක බලනකොට විශේෂයෙන්ම දරුවනේ දැන් අපිට සාමාන්‍යයෙන් මේ පැය 3 අපි පැය භාග ගන්න බෙදුවොත් එහෙම සාමාන්‍යයෙන් පැය 6ක් අපිට පැය භාගයම 6ක් අපිට හම්බ වෙනවා. එයින් සාමාන්‍යයෙන් ප්‍රධාන ඊළඟට අපිට හම්බ වෙන ප්‍රධාන ප්‍රශ්න 4ට පැය භාගයම 4ක් තිබ්බොත් එහෙම අපිට පැය 2ක් යනවා. ඉන්න අනතුරු නැත්නම් අපිට ඊට පස්සේ බැලුවොත් එහෙම පැයක් ඉතුරු වෙනවා. මේ පැයෙන් තමයි සාමාන්‍යයෙන් අපිට මේ මුල ප්‍රශ්නයට අන්තර්ගත කරගන්න උවමනාකම තිබෙන්නේ. මේ සාහිත්‍ය 71 පළවෙනි ප්‍රශ්න පත්‍රයේට අංග 3ක් අදාළයි. මේ සාමාන්‍ය දැන් උසස් පෙළට ඉදිරිපත් නොවුණු
ඒ වගේම අධ්‍යක්ීම් ගන්න දරුවන්ට ඉතින් විශේෂයෙන් වැදගත්කමක් තියෙනවා. මේක ඕනනම් ඔබට පුළුවන් පටිගත කරගන්න. ඊට පස්සේ නැවත අහලා මේකේ අඩුපාඩුකම් ඔබට ග්‍රහණය කරගන්න. ඔබ තුලින් සිදුවෙන අඩුපාඩුකම් ග්‍රහණය කරගෙන පස්සේදී ඔබ නැවත අසා දැනගැනීමෙන් ඔබට නිවැරදි පුද්ගලික බවට පුළුවන්කම තිබෙනවා. එතකොට දරුවනේ දැන් විශේෂයෙන්ම අපි කතා කරගෙන ගියා පැය 3 භාග ගන්න බෙදුවාම 6යි. ඒකින් පැය භාග ගන්න 4ක් බෙදුවොත් එහෙම අපිට මේ ප්‍රධාන ප්‍රශ්න 4කට යවන්න පුළුවන්. ඉතිරි පැයක් ඉතුරු වෙනවා. ඒ ඉතිරි පැය අපි අනිත් පැත්ත ගත්තොත් එහෙම මුලින්ම අපිට ගත්තොත් එහෙම මේ පැයෙන් සාමාන්‍ය මුල් කාල සීමාවදී නැත්නම් පැය කාලක් අපිට ගත කරනවා මේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ අවස්ථා කියන්නේ විශේෂයෙන්ම අපිට එනවා මේ සරල බසින් ලියන වැඩසටහන. ඒකට පැය කාලක් අපි ගත්තොත් එහෙම ඊළඟට අපිට දෙවෙනි කොටසේ තියෙනවා අවස්ථා සම්බන්ධ ලියන වැඩසටහන. ඒකට පැය කාලක් ගත්තොත් ඉතිරි වෙන්නේ ඇත්තටම පැය භාගයයි. මේ පැය භාගයක් විනාඩි 25ක් 30ක් තුල ලියන කොට ප්‍රමාණයක් තමයි මේ රසාස්වාදයේදී අපි බලාපොරොත්තු වෙන්නේ. අවුරුදු 2ක් ඔබ තුල පොත තියාගෙන ඉඳලා ඔබ මේ පිළිබඳ පරිචයක් ලබාගෙන ගුරු මුඛයට ගිහින් නැත්නම් ගුරුවරුන්ගේ අවදානුශාසන අහලා විවිධ පොතපත කියවලා ලබාගත් දැනුම සම්පීඩනය කරලා මෙතින්දි ගැනීම තමයි මේ රසාස්වාදයේ කොටසදී බලාපොරොත්තු වෙන්නේ. ඒ වුණත් කියන්න සමහර වෙලාවට අපිට ගැටලු හම්බෙච්ච අවස්ථා තියෙනවා. සමහර ප්‍රශ්න පත්‍ර බලනකොට අපි දකිනවා විශාල කාලයක් පාවිච්චි කරලා පිටු ගාණක් ලියලා. සමහර වෙලාවට ඒක නිසා මොකද වෙන්නේ? අර ළමයාට අර අවසාන ප්‍රශ්න 4ට ලියන්න තියෙන කාලය අඩු කරගෙන තියෙනවා. දැන් සාමාන්‍ය රසාස්වාදයට අපිට හම්බෙන්නේ ලකුණු 12යි. දැන් සරල බසිල්ලිනකට ලකුණු 16යි, අවස්ථා සම්බන්ධයෙන් ලකුණු 12යි, ලකුණු 28යි. ඒ වගේම අපිට රසාස්වාදයෙන් ලකුණු 12ක් දෙනවා. මේකත් එක තමයි ලකුණු 40ක් දෙන්නේ. දැන් අපි දෙවන පත්‍රයේ රචනාව ලියනකොට ලකුණු 25ක් ලබා ගන්නවා වගේ නැත්නම් ඒක විශේෂයෙන්ම වැඩි ලකුණක් ලබා ගන්නවා වගේම මේ ප්‍රශ්න පත්‍රයේදී පළමුවෙන්ම අපිට හම්බ වෙන ප්‍රශ්නය කොටස් 3කින් සමන්විතයි. ඒකෙදී කොටස් දෙකකට අපි පැය කාල ගන්න වෙන් කරන අනිත් පැය භාගය අනිවාර්යයෙන්ම අපිට යොදා ගන්න තියෙන මේ රසාස්වාදී ලිවීම සඳහා. මෙන්න මේ අරමුණ මෙන්න මේ සිද්ධි ටික ඔබට හිතට ගන්න වෙනවා. මොකද ඔබ විභාග ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන කෙනෙක් විදිහට මුහුණ දුන්නු කෙනෙක් විදිහට සමහර වෙලාවට ප්‍රශ්න පත්‍ර බලනකොට අපිට සිදුවෙන ක්‍රියාවලිය තමයි අර අවසාන ප්‍රශ්න කොටස් සාර්ථක වෙලා නැහැ සමහර වෙලාවට. මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්න දරුවනේ මේ ප්‍රශ්න පත්‍රයේ පිටුතුරු ලියනකොට අපිට බොහොම කෙටි කාලයක් මේකට ලියන්න තියෙන්නේ. ඒක නිසා පොඩ ප්‍රවීණයෝ විදිහට අපි මේ රසාස්වාදයේ පිළිතුරට මුහුණ දෙන්න ඕනේ. මේ රසාස්වාදයේ පිළිතුර ඇත්ත වශයෙන්ම අපිට මේ විභාගයට විතරක් අදාළ වෙන එකක් නෙවෙයි. ඒක අපේ ජීවිත අවබෝධයට අපේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී යම් දෙයක් තේරුම් ගන්න, විචාරය කරගන්න, විවිධ ගීතයක් රස විඳින්න, ඒ වගේම කවියක් රස විඳින්න මේ වගේ දේවල් සඳහා අපිට මේ විචාරය අතිශයින් බලපවත්වනවා. ඒ නිසා මේ රසාස්වාදයේ කියන එක ඔබට අත්ලක් වෙනවා. ඊටාම හොඳින් ඔබගේ ඉදිරි දිවි ගමනට බොහෝ දේ අවබෝධ කරගන්න, රසයෙන් ජීවත් වෙන්න, හොඳ පුරවැසියෙක් විදියට භාෂාව අවබෝධ කරගෙන හොඳ රසඥතාවක් ඇති පුද්ගලෙක් බවට පත් වෙන්න. අර කියවන අපිට හම්බ වෙනවා කාව්‍ය ශාස්ත්‍ර විනෝදෙන කාලෝ ගච්ඡන් දිදීමතාව. ව්‍යසනේනම මූර්ඛානම් නිද්‍රාය කලහිනවා. අර සාමාන්‍යයෙන් අපි දන්නවා වියත්තු නැත්තම් පඬිතුයෝ ඥානවන්තයෝ මොකද කරන්නේ? ඥානවන්තයෝ සාහිත්‍ය ප්‍රයෝජනට ගන්නවා නිදහස් අවස්ථාවල. කාලය ගෙවා දවන්න. ඒ වගේම මෝඩියෝ මොනවද කරන්නේ? නිද්‍රාය කලහිනවා. නිදා ගැනීම සහ කලහ කර ගැනීම සඳහා මේ විදිහට සාහිත්‍ය පාවිච්චි කරන්නේ නැතුව ඒගොල්ලන් තමන්ගේ ජීවිතය දුර්භාග්‍ය තත්ත්වයට පත් කරගන්නවා කියන එක තමයි පොතපතේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී අපි තේරුම් ගත යුතුයි ඊළඟට මේ විෂය නැත්තම් මේ කොටස ලියනකොට අපි තේරුම් ගත යුතුයි පළමුවෙන්ම මේක භාෂාව. මේ දැන් සාහිත්‍ය කියලා කියන්නේ අපි දන්නවා සාහිත්‍යස්සේ භාවක් සාහිත්‍යය. සාහිත්‍ය භාව අර්ථ හා ශබ්ද දෙකේ සංකලනයක් තමයි මේ සාහිත්‍ය තුළ තියෙන්නේ. ඕනෑම සාහිත්‍යයක තියෙන මේ ලක්ෂණය. මොන සාහිත්‍යයක තුළ තිබුණා. ඇත්තටම ගීතයක් හෝ කවියක් හෝ නිර්මාණය කරලා ඒක ඉදිරිපත් කරන කෙනා කරන්නේ භාෂා වික්‍රමය. මේ පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මට මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපේ විමල් සානායක මහාචාර්යතුමා ප්‍රාමාණික විද්වතෙක් විදිහට සැලකෙන එතුමා කැලණි විශ්වවිද්‍යාලයේ විවිධ අධ්‍යයන ශාස්ත්‍රයන්ට සම්බන්ධ වෙලා විවිධ පොතපත ලියාපු කෙනෙක්. විශේෂයෙන්ම අපි පාවිච්චි කරපු ඒ කාලේ නවකවි සරණිය කියන පොත තාම විශිෂ්ට විදිහට ඒකේ පෙරවදන ඔබට කියවන්න පුළුවන් නම් තාම වටිනවා. නවකවි සරණිය කියන පොත කියවන්න. ඒකෙදි පාවිච්චි කරලා තියෙනවා සාහිත්‍යකරුවා තමාගේ අත්දැකීම් පාඨකයාට ඉදිරිපත් කරන්නේ භාෂාව මගිනි. භාෂාව කලී අදහස් සහ හැඟීම් ගෙන යන වාක්‍යයයි. ලේඛකයා තම හදවත කම්පණය කළ
අත්දැකීමක් ප්‍රතිනිර්මාණය කරන්නේ වචන අනුසාරයෙන්. සාහිත්‍ය වනාහි භාෂාත්මක වික්‍රමයකි. සාහිත්‍ය වනාහි භාෂාත්මක වික්‍රමයකි. මෙන්න මේක හොඳට හිතා ගන්න. සාහිත්‍යකරුවා තමාගේ අත්දැකීම් පාඨකයාට ඉදිරිපත් කරන්නේ භාෂාව මගිනි. ඒක හරි වැදගත්. භාෂාව උකලි අදහස් සහ හැඟීම් ගෙන යන වාහකයයි. ලේඛකයා තම හදවත කම්පණය කළ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරන්නේ වචන අනුසාරයෙන්. සාහිත්‍ය වනාහි භාෂාත්මක වික්‍රමයකි. මෙන්න මේ අදහස හරි අතිශයින් අපි හිතට ගත යුතු කාරණාවක්. ඒකට භාෂා වික්‍රමයක් තමයි අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් දෝල පුතාලා ඉදිරිපත් කළා තියෙනවා මම වසර 30 ගානක මේ උසස් පෙළ ගුරුවරයෙක් විදිහට කටයුතු කරනකොට මම විවිධ උසස් පෙළ මේ කවි පන්ති හරහා ළමයිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඔබට කවි පන්ති 25 මේ ගමන අපිට කවි පන්ති 25ක් ඔබට ලබා දීලා තියෙනවා. මේ කවි පන්ති 25 ඔස්සේ බැලුවොත් තියෙනවා. අපි ඉස්සෙල්ලම තේරුම් ගත යුතු කාරණා කීපයක් තියෙනවා. දැන් මේ කවි පන්ති අපිට ලබා දෙන ප්‍රශ්නයට එක බැලුවෙන් පස්සේ අපිට අර ප්‍රධාන ප්‍රශ්නයට කතා කරනකොට අපිට හම්බ වෙනවා පළවෙනි පුරුගේ කවියෝ, දෙවෙනි පුරුගේ කවියෝ, තුන්වෙනි පුරුගේ කවියෝ, අති නූතන පුරුගේ කවියෝ ඔය ආදි වශයෙන් කවි පුරුක් බෙදලා තියෙනවා. දැන් ඔබගේ ගුරු මුඛයෙන් ඔබට සමහරට ගුරුවරුන්ගෙන් පාසලේදී විවිධ විදිහට අධ්‍යක්ීම් මේ පිළිබඳ ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා දැන් දරුවන් ගාව පොත් තියෙනවා නම් මේකෙදි අපි මේකෙදි ඉස්සෙල්ලාම බලා ගන්න ඕනේ. දැන් මේ වැඩසටහන ඉදිරියට කරගෙන යනකොට ඒ ව්‍යක්තුත් සමහර ලාවට සමහර අදහස් පෙන්වා දෙන්න පුළුවන් ඔබට. නමුත් අපි මේක ආරම්භක අවස්ථාවක විදිහට සලකන නිසා දැන් බලන්න සමනලයා ඉදිරිපත් කළ තියෙන ආනන්ද රාජකරුණා පැරණි කවියෙක්. නලවිල්ල ඉදිරිපත් කළ කුමාරතුංග පැරණි කවියෙක්. කුකුළු හැවිල්ල ඉදිරිපත් කළ රැපෙල් තෙන්නකෝන් ඒ පැරණි කවියෙක් විදිහට සලකනවා. ඒ වගේම ඔහු හෙළහවුලේ කවියෙක් විදිහට සලකනවා. ඊළඟට අපිට හම්බෙන ලක්මවුනි මගේ ඇස් මහින්දින්වි. එතකොට එතුමා පැරණි කවියෙක් විදිහට සැලකන්නේ. ඉගිලෙන සීන සාගර පරංසූරිය මෙතුමා දෙවෙනි පරපුරේ කවියෙක් විදිහට සැලකෙන්නේ. ලදරු හැඟුම් චන්ද්‍රරත්න මානවසිංහ මෙතුමාත් අපිට හම්බෙන්නේ දෙවෙනි පරපුරේ කවියෙක් වශයෙන්. පැසුරු පැන පීබී අලිස් පෙරේරා දෙවෙනි පරපුරේ කවියෙක් විදිහට. අඩසඳ මීමන් ප්‍රේමතිලක දෙවෙනි පරපුරේ කවියෙක් විදිහට. තවමත් ඔබ මගේ එච්.එම්. කුඩ්ලිගම දෙවෙනි පරපුරේ කවියෙක් විදිහට. වන්නේ සැඳෑ විමලරත්න කුමාරගම දෙවෙනි පරපුරේ කවියෙක් විදිහට. මගුල් ගීය අරිසෙන් නහබුදු එළහුලේ කවියෙක් විදිහට පැරණි කවියෙක් විදිහට සලකනවා. අබිරික්මන සිරි ගුණසිංහ මෙතුමා ඔන්න අපි නූතන කියන්නේ අපේ ජේ.බී. සානා කියන්නේ අපිට ජී.බී. සේනානායකයන් ආරම්භ කරන නිදහස් කවි පරපුරේ දෙවෙනි විදිහට සලකන්නේ. පළවෙනිය තමයි අපේ ජී.බී. සේනානායකයන්. එතකොට අපිට හම්බ වෙනවා සිරි ගුණසිංහ අබිරික්මන දීපත් කරන කවිය. එතුමා අපිට හම්බ වෙන්නේ නූතන කවියෙක් විදිහට. එහෙම නැත්නම් අපේ නිදහස් කවියාර පෝෂණය කළ කවියෙක් විදිහට. එතකොට අඳුර අපේ දුක නිවාරි ගුණදාස අමරසේකර මේ කවියත් අපිට හම්බෙන්නේ ඒ තුන්වෙනි කොටසේදී. මෙතුමා හැබැයි දෙපැත්තටම කවි ලියලා තිනවා. නිදහස් කවිත් ලියලා තිනවා. සැදස් කවිත් එතුමා ලියලා තිනවා. රන් තැටියක කඳුළු දයාසේන ගුණසිංහ මෙතුමා ඉදිරිපත් කළ තියෙන අතු නූතන පුරුකේ කවියෙක්. නැත්නම් මේ නූතන අපේ පරපුරේ නූතන පුරුකේ කවියෙක් විදිහට තමයි සලකන්නේ. ඒක වගේම නාගල කන්ද විමර්ශනානායක මේ නූතන පුරුක ආරම්භ කරනකොට ඒ ප්‍රබල කවියෙක් විදිහට සලකන විදිහ තමයි විමර්ශනානායක මෙතුමා සලකන්නේ. ඒ වගේම තුරු සෙනගහ අනපඳුර කියන ආර්ය වංශ රණවීර මෙතුමා අලුත් කවියෙක් නැත්නම් නූතන පරපුරේ කවියෙක්. දේදුන්න පායාවි හෙට පාලව උඩින් පරාක්‍රම කුඩිතුවක්කු නූතන පරපුරේ කවියෙක්. ඒ වගේම සතුට ලාල් හැගොඩ නූතන පරපුරේ කවියෙක් විදිහට සලකනවා. දුරට ගිය පුත්තු බුද්ධදාස ගලප්පත්ති මෙතුමත් නූතන පරපුරේ කවියෙක්. ඒ වගේම නංගී රහසිගත සෙනී වීණාව ධර්මසිරි රාජපක්ෂ නූතන පුරේ කවියෙක්. පරමල් රත්නශ්‍රී විජේසිංහ ආදරණීය පාසල නන්දන වීරසිංහ මේ කවියෝ නූතන පරපුරේ කවියෝ. දැන් දුව පුත විද්‍යාර්ථීනි තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. දැන් කුකුළු හැවිල්ල 2019 දී හැවිල්ලා තියෙනවා. 2019 කුකුළු හැවිල්ල ඇවිල්ලා තියෙනවා. ඒ කුකුළු හැවිල්ල ඇවිල්ලා තියෙන රැපියල් තෙන්නකෝන්. රැපියල් තෙන්නකෝන් කියලා කියන අපිට හම් වෙන එළහවුලේ කවියෙක් විදිහට තමයි එතුමා සලකන්නේ. එතකොට ඊළඟට අපිට හම් වෙලා තියෙන්නේ මේ ගමන වන්නේ සැඳෑ විමල රත්න කුමාර. මොන දෙවෙනි පරපුරට ඇවිල්ලා තියෙනවා. දැන් ඊළඟට මේ ඉදිරියට එන අවුරුදු වලට වැඩි බර තියෙන්නේ තුන්වෙනි පරපුරේ කවිගේ කවි රචනාවලට තමයි වැඩි අවධානය යොමු කරන්නේ අපේ ප්‍රශ්න පත්‍ර කරුවෝ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි මම කියන්නේ නැහැ මේකම රැඳී ඉන්න කියලා. සමහර ලාවට අපි නොහිතන අවස්ථාවේදී ප්‍රශ්න පත්‍ර සැකසෙන්න පුළුවන්. ප්‍රශ්න කතුරුගේ රුචිකත්වය මත ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අපිට වැදගත්ම දේ තමයි අපි සියල්ල අවබෝධ කරගන්න ඕනේ. සියල්ල අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මේ කයිපන්ති, කෙටි කයිපන්ති හොඳට රසාස්වාදනය කරන මූලධර්මات එක්ක දැනගෙන කියාගත්තට පස්සේ අපිට පුළුවන්කම තිබෙනවා මේවා පිළිබඳව ඕනතරම් විග්‍රහ කරන්න. ඕනතරම් විග්‍රහ කරන්න අපිට පුළුවන්කම තිබෙනවා.
ඉතින් දරුවනේ දැන් අපි කතා කළා මේ ප්‍රශ්න පත්‍රයේ හැඩය තේරුම් ගන්න කෙටි වෙලාවක් අපිට මේකට ලියන්න තියෙන්නේ. ඒක අපිට අත්තරින් නැතුව ලියන්න ඕමනයි. ඒකට සාර කරබෝ ලියන්න ඕමනයි. ඒ වගේම ශාස්ත්‍රානුකූල ලියන්න ඕමනයි. මේ කාරණා ටික හොඳට තේරුම් ගන්න. ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ මේකෙන් ප්‍රශ්න අපිට ලැබෙනකොට රසාස්වාදයේ ප්‍රශ්න ලැබෙනකොට අපිට කෙලිම කවිය අපිට මේ වෙන් කරලා කියන්න දෙයක් නැහැ. සමහර වෙලාවට අපිට කියන්න වෙනවා මේ කවිය මේ අහවල් යුගයේ කෙනෙක් කියලා. දැන් අපිට හම්බුනොත් එහෙම කුකුළු හැවිල්ල කයිපන්ති අපිට දැන් හම්බුණානේ. අපි ඒක ලියන්නේ මේ කොළඹ යුගයේ නැත්නම් හෙළහුලේ කවියෙක් විදියට සැලකුම් ලබන රැපියල් තෙන්නකෝන් අතින් ලියවුණු මේ කුකුළු හැවිල්ල පද්‍ය පන්තිය මෙන්න මේ අරමුණු තේමාකට ගත්ත කයිපන්තිය කියලා තමයි පටන් අරගෙන අපි ඉදිරියට යන්නේ. ඊළඟට තම අපිට තේරුම් ගත යුතු කාරණා කීපයක් තියෙනවා මේ ප්‍රශ්නපත්‍ර බලනකොට. අපි බලනකොට අපිට හම්බෙලා තියෙනවා මේ සමහර රසාස්වාද ලියන්න ගිහිල්ලා මේ කවියක විස්තර විශාල ප්‍රමාණයක් දීලා තියෙනවා සමහර ලාවට. ඔය ඉගෙන ගත්ත තැන් ඔහුගේ අධ්‍යාපන ජීවිතයේ විවිධ දේවල් ලියලා තියෙනවා. හැබැයි ඒක මේකට අදාළ නැහැ. හැබැයි මේකෙදි වැදගත් වෙන්නේ අදාළ වෙන්නේ මොකක්ද? මෙයා පළවෙනි පුරුකේ කවියෙක්ද? මෙයා දෙවෙනි පුරුකේ කවියෙක්ද? මෙයා නූතන කවියෙක්ද? මෙයා අතිනූතන කවියෙක්ද? එහෙම කියලා එයා වර්ගීකරණය කරලා එතුමාගේ කවියේ තේමාව පටන් අරගෙන තේමාව ඔස්සේ විග්‍රහ කරලා ඊට පස්සේ විග්‍රහාකෘතියට බැහැලා ඒ අනුව රසාස්වාදය කිරීම තමයි අපිට හම්බෙන්නේ. දැන් රසාස්වාදය කරනවා, ਵਿਚාරය කරනවා, විමර්ශනය කරනවා, අගය කරනවා, විමසනවා මේ වගේ යතුරු ප්‍රශ්නාර්ථයෙන් නැත්නම් මේ ප්‍රශ්නෙට ඇතුළත් වෙන්න අපිට යතුරු රාශියක් අපිට හම්බ වෙනවා. මේ රසාස්වාදය කියන එකේ මෑත භාගයේ ප්‍රශ්න පත්‍ර වල හැම විටම දෙන්නේ රසාස්වාදය කිරීම කියන එක. රසාස්වාදය කියන වචනයෙන් අපිට එක්තරා පැත්තකින් තවත් විදිහකට විග්‍රහ කළොත් මේකෙන් කරන්නේ ਵਿਚාරය කිරීමක්ම තමයි. ඔබ දැකලා තියෙනවා තාල වගේ වැඩසටහන්, ඒ වගේම මේ සීනී ක්‍රියා වගේ ගීත විචාරණය කරන වැඩසටහන්, මේ වගේ වැඩසටහන් වලදී ඇත්තටම කරන්න බලන්න ඒ විචාරකයෝ ඇවිල්ලා ඒ ගීතය තුළ එතුමන්ලා දකින්න පරාසය, එතුමන්ගේ තේමාව, ඒ ගීත රචකයාගේ ස්වභාවය, එයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද, මේ අරමුණ අපිට සමාජයට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියන එක පිළිබඳව විවිධ විදිහේ හැඩතල ඔස්සේ මේක විග්‍රහයට භාජනය කරනවා. ඒ වගේ ප්‍රවීණෙක් වෙන්න, ඒ වගේ ඉහළ දැනුමක් ලබා ගන්නට නම් අපි නිරන්තරයෙන්ම මේ කවි පන්ති සහ මේ විෂය පිළිබඳව හොඳ ප්‍රමාණවත් දැනීමක් අපි ලබා ගන්න ඕනේ. ඇත්තටම දුවේ පුතේ මේ කවි විතරක් අපි මේ කියවන එක ප්‍රමාණවත් නෑ. දැන් අපි මේ වගේ මේ රසාස්වාදයකට බහිනකොට ඔබට ගුරු මුඛයෙන් නැත්නම් ඔබට ඉස්කෝලේදී ඔබගේ ආචාර්යවරු කියා දීලා ඇති මේකේ පෙරවදන නැත්නම් මේ පොතේ පෙරවදන කියවන්න නැත්නම් ප්‍රස්තාවනාව කියවන්න කියලා. මේ ප්‍රස්තාවනාව කියවන්නේ නැති ළමයි අපිට හම් වෙලා තියෙනවා අපේ ගුරු ජීවිතේ. නමුත් ඔබ එහෙම නොවෙන්න පුළුවන්. ඔබ බොහෝ උනන්දු කෙනෙක් විදිහටයි මම සලකන්නේ. මොකද මේ වගේ අවස්ථාවකට සම්බන්ධ වෙලා මේ දැනුම දියුණු කරගන්න හදන දරුවෙක් විදිහට ඔබ මේ ප්‍රස්තාවනාව කියවන්න ඕනේ. මේ ප්‍රස්තාවනාව කියවුවාම අපිට අතිශයින්ම වැදගත් වෙන දෙයක් තමයි කවිය ගැන ලියන්න ඉස්සෙල්ලා අපි කවිය පිළිබඳව දැනගන්න ඕනේ. දැන් කවුරු හරි කාට හරි වමනා නම් මේ ප්‍රශ්න මේ කවිය පිළිබඳව දැනගන්න මේ නව කවි සර්ගයේම තියෙනවා. ඒ පොතපතේ ගත්ත සමහර නිර්වචන 100 ගණන් විතර මේ කවිය පිළිබඳව දක්වලා තියෙනවා. ඇත්තටම මේ පරිකල්පනීය හා මනෝභාෂාවේ භාෂා වූ කවිය විලියම් හැස්ලි. දැන් මේවත් පොතේ ඔබේ තියෙනවා. ඒ වගේම විමර්ශනායක මෙතුමන් කවියන කුමක්ද කියන නවකවි සරණියේ පෙරවදනීම සඳහන් කරලා තියෙනවා. නැත්නම් ආරම්භයේම සඳහන් කරලා තියෙනවා. විශාල ප්‍රමාණයක් නැත්නම් අපිට ළමයින්ට තේරුම් ගන්න සාමාන්‍ය පෙළ ප්‍රමාණයේදී ළමයින්ට තේරුම් ගන්න හොඳ මේ විචාර ටිකක් නැත්නම් මේ නිර්වචන ටිකක්. ඒ නිර්වචන අතරට තමාලද සමච්චාරයේ ගවේෂණය කිරීම පිණිස මිනිසා විසින් පරිහරණය කරන ලබන භාෂාව කවිය වන්නේ. ඒ වගේම එක්තෙන් වූ ශබ්ද රසය අර්ථ රසය කාව්‍ය වේ. රුද්‍රට ඉන්දියානු අපේ විද්වතෙක් එක්තෙන් වූ අර්ථ රසය එක්තෙන් වූ ශබ්ද රසය අර්ථ කාව්‍ය වේ. දැන් බලන්න එක්තෙන් වූ ශබ්දය හා අර්ථය කාව්‍ය වේ. රුද්‍රට මේක ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේක සඳහස් කවියක් විදිහට ගන්නකොට මේක ඉතාමත්ම ප්‍රවීණ නිර්වචනයක් බවට පත් වෙනවා. ඒ වගේම තවත් ටිකක් එහාට ගියන් පස්සේ විශ්වනාථ කියන ඉන්දියානුම විද්වත ඉදිරිපත් කළා තියෙනවා. රසය ආත්‍ය කොටගත් වාක්‍ය කාව්‍යයි. කාව්‍ය රසාත්මක වාක්‍යයක්. මේක අද තාම ළමයි අතර ජනප්‍රිය, ඒ වගේම ගුරුවරු අතර ජනප්‍රිය යෙදුමක් බවට පත් වෙලා තියෙනවා. කාව්‍ය රසාත්මක වාක්‍යයන්, කවිය රසවත් කියයි. මේක කොතෙන්ට ගත්තත්, පෙර දිගට ගත්තත්, අපර දිගට ගත්තත්, කොහෙට ගත්තත් මේක ඉතාම හොඳට සම්බන්ධ වෙනවා. ඒ වගේම තවත් අපිට මේ රත්නශ්‍රී ලියලා තියෙන අපේ ගිය වසරවල පොත්වල තිබුණ රමණීය අරුත් ප්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍යයි. මේ වගේ කවිය පිළිබඳව
නිර්වචන ඔබ දැනගත යුතුයි රසාස්වාදයේ කරන්න ප්‍රථමයෙන්. එතකොට ඒක තුලින් තමයි අපිට මේ අලුත් ආලෝකයක් ලබන්න පුළුවන්කම තිබෙන්නේ. එතකොට දැන් මම මෙතෙන්දී ප්‍රකාශයටපත් කරනවා නැත්නම් මේ ඔබට විශේෂ අවධාරණය කරනවා මේ කවිය පිළිබඳව හොඳ ප්‍රතුල දැනුමක් ලබා ගන්න නිර්වචන කීපයක් මම කියන්න උවමනා නැහැ. ඔබට ගුරුවරු කියලාත් ඇති. සමහර වෙලාවට ඔබ මේ වෙනකොට පාඩම් කරගෙනත් ඇති. ඒ පාඩම් කරගත්ත නිර්වචන හොඳට තේරුම් අරගෙන ඉදිරියට යන්න. දැන් රුද්‍රටගේ නිර්වචනයේ දැන් වූ શબ્දයේ අර්ථය කා වේවි. මේක සිව්පදයට හරි අතිශයින් වැදගත් වෙනවා. શબ્දයක් තියෙනවා අර්ථයක් තියෙනවා. ඒ වගේම රසය ආත්මික කොටගත් වාක්‍ය කාව්‍යයි. එතකොට මේක විශ්වනාථගේ කියමන අනිත් පැත්තේ අපි නිදහස් කවිය පිළිබඳව උනත් අගය කරන්න පුළුවන්. සමහර නිදහස් කවි තාලානුරූපව තමයි සමහර ලාවට තාලයකට ගායනා කරන්න පුළුවන්. විරිතක් එක්ක සමහර ලාවට අපිට පද හතරක් එලින්ම එලිවෙට ආදී දේවල් නැති වුණාට සමහර ලාවට ලස්සනට ගායනා කරගෙන යන්න පුළුවන් දරුවනේ. ඒ නිසා අපිට සමහර ලාවට මේක නිදහස්ම කවි කියලා සමහර ඒවා හරියටම තේරුම් බේරුම් කරගන්න උවමනාකම් තියෙනවා. ඒ නිසා අසාගෙන ගුරු මුඛයෙන් අසාගෙන ඔබ තේරුම් අරගෙන කියවලා මේව මොනවද කියලා තේරුම් ගන්න. දැන් ඔබට මම අවධාරණය කළා මේ රසාස්වාදයේ කරන්ට යන ප්‍රථමයෙන් අපි කවියෝ කවුද කියලා දැනගන්න ඕන. අපිට කවියෝ 25 දෙනෙක් දීලා තිනවා. ඒ 25 දෙනාගේ නිර්මාණ අපිට දීලා තිනවා. ඒ නිර්මාණ අවුරුදු දෙකක් අපි ගාව තිබෙනවා. ඒ නිර්මාණ හොඳට කියවලා ඒවා තේරුම් බේරුම් කරගෙන අපි හොඳට හොඳ ඉදිරිපත් කරන්න පුළුවන් ශක්තියක් ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනයි කියන එකයි මම මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කළේ. ඊළඟට රසාස්වාදයේ කරන්ට ඉස්සෙල්ලා අපි තේරුම් ගත යුතුයි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ කවිය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. දැන් අපි කිව්වා භාෂා වික්‍රමයක් කියලා මේක. ඒ විදිහට තේරුම් අරගෙන ඉදිරියට යන්න ඕන. ඉදිරියට ගිහිල්ලා අපි තේරුම් ගත යුතු තව කාරණා කීපයක් මෙතනදී අපිට ඔබට අවධාරණය කරනවා. දැන් මේ කෙටි මේ සමහර වෙලාවට අපිට ඔය සමහර ගැඹුරු පොත්පත්වල විචාර විග්‍රහයන් කරනකොට අපිට මේ විචාරයන් පිළිබඳව විවිධ විදිහේ සංකල්පන අපිට හම් වෙනවා. ඒ විචාරයන් ගැන කතා කරලා තියෙනවා. දැන් අතීත දැන් සමහර පොත්පත්වල සඳහන් කරලා තියෙනවා සමහර ලාවට වියතුන්ගේ ප්‍රමාණාත්මක දැනුම අනුව දැන් රසවාදයේ භරත මුනිතුමා ඉදිරිපත් කළ එක තමයි මුලින්ම අපිට හම් වෙන රසවාදී කියලා. ඒගොල්ලෝ රසය ප්‍රධාන කරගෙන තමයි කවිය ඇගීමට භාජනය කරන්න ගියේ. ඒ වගේම වාමන කියන විද්වතා අලංකාරවාදී ප්‍රදාන කරගෙන මේ කවිය විග්‍රහ කරන්න ගියා. අලංකාර තමයි ඒගොල්ලන්ට වුවමනක්කම තිබුණේ. ඊළඟ රීතිවාදය මම්මට කියන පඬිතුමා ඉදිරිපත් කළ රීතිවාදය. ඒ වගේම ආනන්දවර්ධන කියන විද්වතා ධ්වනිවාදය. ධ්වනිය මේ කවියේ තියෙන ධ්වනිය පිළිබඳව තමයි ඒගොල්ලෝ සඳහන් කරේ. ඒ වගේම ජේ.එම්. නිව්ටන් කියන විද්වතා ඖචිත්‍යවාදය. උචිත බව කියන එක පිළිබඳව තමයි ඒගොල්ලෝ කතා කළේ. ඊළඟට කුන්තල කියන විද්වතා කතා කළේ වක්‍රෝක්තිවාදය. ඒ වගේම භාවවාදයේ බහමහා කියන විද්වතා කතා කළා. අනුකරණවාදයේ ඇරිස්ටෝටල් අපරදිග විචාරක විදිහට කතා කළා. සංකේතවාදයේ ජටාචාර්ය සිරෝමණී කියන විද්වතා කතා කළා. ඒ වගේම ස්වාධීනවාදයේ සර් W. ටෙම්පල් කියන විද්වතා කතා කළා. ඒ වගේම සදුපදේශවාදයේ S. ජොන්සන් කියන විද්වතා කතා කළා. ඒ වගේම සදාචාරවාදයේ J. ලිවිස් කියන විද්වතා කතා කළා. දැන් මේ විදිහට ඔබට පොතපතවල සමහර වෙලාවට මේ රසවාද අරය මේ හම්බ වෙන්න පුළුවන්. නමුත් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තමයි ඒවට අපිට අත තියන්න පුළුවන්කම තිබෙන්නේ. නමුත් ඒව දැනට අපිට නිකන් කනට ඇහුනොත් ඒ වගේ පොතකපතක දැක්කොත් මේ විචාරවාද වාදය කියලා කියන්නේ පිළිගැනීම. යම් කිසි දෙයක් පිළිගන්නවා ඒගොල්ලෝ. මෙන්න මේ විදිහටයි මේ කවියක රස විඳින්න ඕන. ඒක පිළිගැනීම. වාදය කියන්නේ පිළිගැනීම කියන එක විචාරවාද ආදී වශයෙන් ඉති සඳහන් කරලා තිබුණේ. ඊට පස්සේ කාලෙදී ඇත්තටම අපිට ප්‍රායෝගික විචාරික සංකල්පයක් අපිට හම් වෙනවා. ඒ වගේම මේ ඒක භාවිත විචාර ක්‍රමය කියලා. පාරිහාරික විචාර ක්‍රමයක්. දැන් මම අවධාරණය කරන්න යන්නේ විශේෂයෙන්ම මේ මෑත භාගයේ පෙළ පොත්වලදී වැඩි අවධාරණය කරලා තියෙන්නේ ඇත්තටම සම්භාවිත විදිහට ළමයින්ට සරලව දෙන්න පුළුවන් විචාරවාදයේ තමයි ඇත්තටම භාවිත විචාරය. මේක පාරිහාරික විචාරය. හොඳට හිතර ගන්න. පාරිහාරික විචාරය, භාවිත විචාරය, එහෙම නැත්නම් ප්‍රායෝගික විචාරය කියලා. මේක ප්‍රැක්ටිකල් ක්‍රිටිසිසම් කියලා. ආර්ටි කියන්නේ ආර් ලිවිස් කියන විද්වතා තමයි මේක ඉදිරිපත් කළ තියෙන මුලින්ම. ඒ විද්වතා ඉදිරිපත් කළ මේ සංකල්පය පස්සේ කාලේ දියුණු පවුණු වෙලා එංගලන්ත සාහිත්‍ය හරහා ලෝකෙට ගිහිල්ලා පස්සේ කාලේ මේ අපේ රටවල් වලට ඇවිල්ලා අපේ විද්වතුනුත් මේක පාවිච්චි කරනවා. ඔබට මේක පසුගිය කාලවකවානුව වල පොත්පත්වල විශේෂයෙන්ම උද්දේශය, භාවාකල්ප, ස්වරය, අභිප්‍රාය කියන සංකල්පයකට විශේෂයෙන්ම සෙන්ස්, ෆීලිංස්, ටෝන්ස්, ඉන්ටෙන්ෂන් කියන
සම්ප්‍රදාය යටතේ ඔබට ਵਿਚාරය කරන්න යම් යම් දේවල් මේ පෙළ පොත්වල අපි දැක ගන්න අපිට ලැබුණා. දැන් මේදී විශේෂයෙන්ම අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ දරුවනේ මෙන්න මේ විචාරවාදයේදී අපිට පුළුවන්කම තිබෙනවා. දැන් හොඳට හිතර ගන්න. ඔබ මොන පැත්තකට ගියත් දැන් ඔබ තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. මේ අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විචාරාත්මකයට අසු කරගන්න බලාපොරොත්තු වෙන්නේ මෙහිදී ප්‍රායෝගික විචාරය. මේක තමයි දැන් වැඩි පොත්පත්වල අපිට අවධාරණය කරලා ළමයින්ට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ විචාරවාදය පිළිබඳ සලකනකොට ඉස්සෙල්ලම තේමාව හා වස්තු විෂය වටහා ගන්නවා. දැන් දුවේ පුතේ විද්‍යාර්ථීනි තේරුම් ගන්න තේමා හා වස්තු විෂය වටහා ගන්නවා. දැන් අපි ඔබට මේක යොමු කරන්න අපි කල්පනා කරනවා. මේක අපි යොමු කරන්න කල්පනා කරනවා මේ ඔබට මේක තේරුම් ගන්න. ඊළඟට කාව්‍ය ශෛලිය හා විග්‍රහ කිරීම. දැන් තේමා හා වස්තු විෂය අපි කවියක ඕනම කවියක තේමාවක් තියෙනවා වස්තු විෂයක් තියෙනවා. එහෙම නැත්නම් කවි ලියන්නේ නැන කවියු. ඒ වගේම කාව්‍ය ශෛලිය හා විග්‍රහ කිරීම. ඒක කොයි ශෛලියකට යන්න පුළුවන්. සමහරට සඳහස් ශෛලියට යන්න පුළුවන්. ශ්‍රීපද කවියට. ඒ වගේම නිදහස් කවියට යන්න පුළුවන්. ඒ වගේම චම්පු කාව්‍යයට. එහෙම නැත්නම් සඳහස් කියන්නේ දෙකම අන්තර්ගතපු ඒ වටත් යන්න පුළුවන්. ඒ වගේම තේමාව සාර්ථක කරන විදිහට උපක්‍රම වටහා ගැනීම කියන තුන්වෙනි අංකයට අපිට ඊළඟට යනවා. බස්වහර එහිදී නූතනද චිරන්තනද මිශ්‍ර යන වගේ තේරුම් ගන්න ඕනේ. ඊළඟට අර්ථාලංකාර, කොමා රූපක, උපේක්ෂා අලංකාරය, උත්ප්‍රාශය, දීපක, සමාසෝක්ති, අස්්‍යෝක්ති, ස්වභාවෝක්ති, අර්ථද්වනි මේ වගේ දේවල් පිළිබඳව අපි මේ කවියේදී වටහා ගන්න ඕනේ. ඊළඟට ශබ්ද අලංකාර, විරිත, රිද්මය, ඉලිවැට, අනුප්‍රාසය, යතිය, යවහන, ශබ්දද්වනි මේවා. දැන් දුවේ පුතේ ඔබට මේවා 9 වසරේ ඉඳලම සමහරවිට 10 වසරේ ඉඳලම 9 වසර 10 වසරේ ඉඳලම මේවා ටිකෙන් ටික දැන් අපිට උපමා මොකක්ද කියලා වටහා දෙනවා. ඒ වගේම රූපකේ මොකක්ද කියලා වටහා දෙනවා. පෙළ පොත්වල බලන්න. ওই පෙළ පොත්වල අපි වටහා ගත්තනේ. සමහර සාහිත්‍ය හරහා අපිට වටහා දෙනවා යම් යම් දේවල් අගය කරනකොට මේ පරිකල්පණීය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ස්වභාවෝක්ති අලංකාරය කියලා කියන්නේ මොකක්ද කියලා වටහා දෙනවා. ඒ වගේම අස්්‍යෝක්ති අලංකාරය කියන්නේ මොකක්ද කියලා වටහා දෙනවා. උත්පේක්ෂ අලංකාරය කියන්නේ මොකක්ද කියලා වටහා දෙනවා. සමාසෝක්ති අලංකාරය කියන්නේ මොකක්ද කියලා වටහා දෙනවා. දැන් මේවා පාවිච්චි කරලා මේවා දැනුම හොඳට තේරුම් අරගෙන අපේ මේ කවිවල මේවා තියෙනවද? සමහර කවිවල මේ සියල්ලම නැහැ. හැබැයි කවිය ඉදිරිපත් කළා තියෙන විචිත්‍රභාවයන් තියෙනවා. දැන් බලන්නකෝ ඒවා අපූර්වත්වය. ඒවා තේරුම් අරගෙන හොඳ පරිචයකින් මේ බස්වහර පාවිච්චි කරලා අලංකාරවත් අර්ථකුරදී ඊටාම වේගවත්ව තමන්ගේ සීමිත කාලයට මේක ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන එක තමයි මේකදී බලන්නේ. එහෙම බැලුවොත් තමයි ඔබට ඉසඩ් ලකුණු ඉහළට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක ඉහළට ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම ඔබට අයිලන්ඩ් රෑන්ක් එක ඉදිරියට ගන්න පුළුවන්කම තිබෙන්නේ මේ වල. දක්ෂයෙක් අතර දක්ෂයෙක් වෙන්න ඕන ඔබ. ඔබ එකෙක් ඉන්නේ දක්ෂයෝ. ඔබත් එක්ක ඉන්න දක්ෂයෝ අතර ඔබ දක්ෂයෙක් නෙවෙයි නැත්නම් ඔබට අර රෑන්ක් එකකින් ඉදිරියට එන්න බෑ. ඒ නිසා අර පුරාණ පොත්පත්වල ඔබ සාමාන්‍යයෙන් 9 වසරේ 10 වසරේ පෙළ පොත්වල ලබාගත් දැනුම 11 වසරේ පෙළ පොත්වල ලබාගත් දැනුම මෙතෙන්දී පාවිච්චි කරන්න ඕනේ. ඒ පාවිච්චි කරනකොට අපි තවත් මේකෙදි අලුත් ආකාරයකට මේ ගැන හිතනවා. දැන් උසස් පෙළ ඉන්නකොට අපිට මේ වගේ තව කියවන්න පෙළ පොත් කියවන්න මේ පෙරවදන් කියවන්න මේ වගේ විශේෂයෙන්ම මම විශේෂයෙන් ඔබට මතක් කරනවා මේ වැඩසටහන අවසාන වෙනකොට පොත්පත් කියවන්න රාශිය. ඒ පොත්පත කියවලා ඒවා තුලින් දැනුම ලබා ගන්න ඕනේ. මේ දැනුම ලබා ගත්තොත් තමයි අපිට ස්වාධීන බුද්ධිමතෙක් විදියට අනුකාරක බුද්ධිමතෙක් ස්වාධීන බුද්ධිමතෙක් විදියට අපිට යමක් හිතන්න පුළුවන්. යමක් දැක්කට පස්සේ අපි කිසි කෙනෙක් ගාවට ගිහලා මේකේ මොකද්ද කියන්නේ කියලා තව කෙනෙක්ගෙන් කවියක් දුන්නම අහන්න බෑනේ. සමහර ලාවට ඒක අහන්න පුළුවන් තම හිතවත් මට්ටමකින්. සමහරලාට ඔබ ගුරුවරයෙක් විදියට ඔබ වෙනත් බුද්ධිමතෙක් විදියට ඔබ අනාගතයේදී දිසාපතිවරයෙක් විදියට මොනවා හරි රාජකාරියකට ගිය වෙලාවකදී ඔබට යම් කිසි සංකල්පයක් වටහා ගන්න, හොඳ කවියක් වටහා ගන්න, ඒකේ තියෙන පද පෙළ වටහා ගන්න, ඒ උපමා රූපක තීරුම් ගන්න. ඔබ ශක්තියක් ඇති කෙනෙක් වුණොත් තමයි ස්වභාවයෙන්ම ඔබ පිළිගැනීම කරලා ලක්වන්නේ. උගත්කම පිළිගැනීම කරලා ලක්වන්නේ. අර කීමනක් තියෙනවානේ. ඔබ උකදෙකු වන්නේ කියවන පොත් සංඛ්‍යාව අනුව නෙවෙයි, කියවා මතක තබා ගන්නා වූ දැනුම මතේ කියලා. ඒ නිසා දැනුම මත ඔබ ගුතෙක් වෙන්න උත්සාහ කරන්න ඕනේ. දැන් මම කියාගෙන ගියා මේ වැඩසටහනට බහින්න දැන් අපි සූදානම්. ඔබට කියාගෙන ගියා ඉස්සෙල්ලම මේ ප්‍රශ්නපත්‍රයේ තේරුම් ගන්න, නියමිත කාලේ හොඳට තේරුම් ගන්න, හොඳට කියවලා මේකට ඉදිරිපත් වෙන්න. ඊළඟට මම කියා ගියා කවිය පිළිබඳ කිසියම් අවබෝධයක් ඔබට ලබා ගන්න ඕනේ. මේ කවියක් විග්‍රහ කරන්න ඉස්සෙල්ලා ඒ විග්‍රහ කරපු දේ
අපිට මම කිව්වා නිර්වචන අපිට කවිය පිළිබඳව ඉගෙන ගන්න කියලා. ඒ නිර්වචන කටපාඩම් කරගෙන නිර්වචන ඔස්සේ අපිට ඉදිරියට යන්න පුළුවන්කම තිබෙනවා. ඒ දිහා බලන්න පුළුවන්කම තිබෙනවා. කාව්‍ය රසාත්මක වාක්‍යයන් කවිය රසවත් වැකිය. මම විශ්වනාථගේ කියමන අර්ථ නිරූපණය කළා. ඒ කියන්නේ විශේෂයෙන්ම අවධාරණය කළා. එම පරිකල්පනය හා මනෝභාවය පරිකල්පනයන්ගේ හා මනෝභාවයන්ගේ භාෂාව කලී කවිය. දැන් මේකත් හරිම ලස්සනයි. පරිකල්පනයන්ගේ කියන්නේ භාෂාව කලී මනෝභාවයන්ගේ භාෂාව කලී කවියයි. මේවා පොත්පත්වල තියෙනවා. මේව හොඳට තේරුම් අරගෙන ඉතින් දැන් අපි බලමු මේ ලක්ෂණ තියෙනවද කියලා. දැන් අපිට මට ඉදිරිපත් කරලා තියෙන්නේ මම මේ ආකෘතිය මම ඉදිරිපත් කරන දූල පුතාලට මේ වෙලාවේ මේක තේරුම් අරගන්න. ඔබට සමාජලට ගුරුවරු මේ ආකෘතිය ඔබට දීලා ඇති සමාජලාවට. දැන් ඔබට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා අපිට මේකෙදි විචාර ආකෘතිය. අපි අපේ ක්‍රිෂාන්ති දුවට ආධාර කරගෙන මේක ටයිප් කරලා මම කිව්වා මේක අපි මේකට යොදමු කියලා. තේමහා වස්තු විෂය. දැන් ඔබට තේමහා වස්තු විෂය කියන එක තමයි අපි ඉස්සෙල්ලම සලකා බලන්න ඕනේ. මේ විචාර ආකෘතිය කවදාකවත් අමතක කරන්න එපා. ඔබ ගුරුවරයෙක් වෙලා ගියා, ඔබ ඕනම තැනකට ගියා. දැන් ගීතයක් විචාරය කරන්න ගත්තා. දැන් ගීතයක් පිළිබඳ විචාරය කරන්න ගත්තා. ගීතයක් පිළිබඳ විචාරය කරන්න ගත්තත් අපිට තේමහා වස්තු විෂය මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒවම කාව්‍ය ශෛලිය නැත්නම් ඒකෙදි ගීත ශෛලිය. හැබැයි ඒකෙදි අපිට තේරුම් ගන්න පුළුවන් වෙනත් විදිහකට පොඩි යෙදුම් කීපයක් මාරු කරන එක විතරයි කරන්න තියෙන්නේ. දැන් මේ සෝමේශ්වර කියන විද්වතා ඉදිරිපත් කළා තියෙනවා මේ ස්වරානාංච, පදානාංච, තාලානාංච ඒ පද නිවැරදි කරලා අපිට ඒ කවිය නැවත රස විඳින්න භාජනය කරගන්න පුළුවන්. විචාරකයා කියලා කියන්නේ හොඳ මඟ පෙන්වන්නේ. විචාරකයා කියලා කියන්නේ කලාකරුවක් ඒ වගේම අනික් එක්කෙනාත් කවුද රසවතක්. එහෙම නැත්නම් සහෘදයක්. සහෘදයක් එකට ජාගරණ මාධ්‍ය නැත්නම් ඒකේ ආකරණ පුරුක පාලම. එහෙම කියලා කියන්න පුළුවන්. හොඳ විචාරකයේ කලාකරුවක් ඒ වගේම රසිකයාත් සම්බන්ධ කරන පාලම වලටපත් වෙනවා. ඒ නිසා අපේ රට විචාරකයොත් අවශ්‍ය වෙනවා. විචාරකයෝ නැත්නම් හොඳ සාහිත්‍යයක් දී වෙන්නේ නැහැ. විචාරය හොඳට පාවිච්චි වෙන්න ඕන. ඒ නිසා මේක තුලින් හොඳ දේවලුත් අපිට තවත් දේවල් ලබා ගන්න පුළුවන්. ඒකක් තමයි විචාර අවබෝධය අපිට ලබා ගන්න පුළුවන්. අනික තමයි භාෂා අවබෝධය ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ අවබෝධයත් එක්ක ගොඩක් කාරණා කියලා මෙන්න මේ පිළිබඳව ඔබට මේක හඳ පටිගත කරගන්න පුළුවන් නම් ඔබට යම් දේවල් නැවත නැවත මේක අහලා හොඳට තේරුම් ගන්න මේක අපි යවනවා මේ විචාර ආකෘතිය. මේ විචාර ආකෘතිය ඔස්සේ අපි ඉදිරියට ගමන් කරනවා. දැන් හාහම කියලා අපි අපේ දයාසේන ගුණසිංහයන්ගේ. එතකොට දයාසේන ගුණසිංහයන්ගේ අපිට හම් වෙනවා මෙතනදී මට දීලා තියෙන්නේ. මට මේ යූත් ක්ලබ් එක ඉදිරිපත් කරලා තියෙන්නේ මෙන්න මෙතනින් පටන් ගන්න කියලා. රන් තැටියක කඳුළු. මේගොල්ලෝ මේක පටන් ගන්න මම හිතන්නේ අවධාරණය කරන්න ඇත්තේ දැන් හෙළහුලේ එක්කෙනෙක් නේ ඉස්සෙල්ලා අපිට දීලා තියෙන ඊට පස්සේ දෙවෙනි පරපුරේ දීලා තියෙන නිසා මේ ගමන එන්න පුළුවන් තුන්වෙනි පරපුරේ සහ ඉදිරියේ නූතන පරපුරේ එක්කෙනෙක් කියලා හිතලා තමයි මේක ගීත අදහස් කරලා තියෙන්නේ. සමහර වෙලාවට අනිත් පැත්තට යන්න පුළුවන්. ඒකට අපිට ප්‍රශ්නයක් නැහැ. අපි තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ ඔබට ඉදිරියේදී. දැන් මෙතුමා ගැන යම් දේවල් කියවන්න. ඒ විස්තර කරලා තියෙන මේ එතුමා ලබාගෙන තියෙන ගෑප් ගාන එතුමා සාහිත්‍ය සම්මාන ලබාගත් පුද්ගලයෙක් කියලා ඒ පිළිබඳව කාරණා මේක ඉදිරිපත් කරලා තියෙනවා. ඒව දැන් මම කියන්න යන්න ඕනේ නැහැ. දැන් මේකෙදී අපිට ඉදිරිපත් වෙන්න ඕනේ දයාසේන ගුණසිංහයාගේ රන් තැටියක කඳුළු. දැන් දුල පුතාලා Taman ගාව තියෙන පොත අරගෙන හොඳට විවෘතව මා කියාපු යම් දේවලුත් හිතට අරගෙන සමහරවිට මම වේගෙන් කියාගෙන ගියාද මම දන්නේ නැහැ. අපිට ටිකෙන් ටික මේක වැටහිවි. අපි දැන් මේක මේ කතා කරනකොට බලමු. මා පමණි රන් තැටියක කඳුළු. දැන් කවියාට පුළුවන් රන් තැටියක කඳුළු. එතකොට මේකේ අනිත් පැත්තට කවිය පාවිච්චි කරලා රන් තැටියක කඳුළු. රන් තැටිය කියන්නේ මොකක්ද? ඒක පැත්තකින් අපි කල්පනා කරන්න ඕනේ. ඕනම එකක දැන් සමානලාව නිදහස් කවි වල අපිට මාතෘකාවක් දීලා තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක නිදහස් කවි වල ලක්ෂණයක්. මා පමණි ඔබ කැටුව ආවේ මමද යමි දියණියේ. මොහොතකින් සඳේවි තනියට. රන් තැටිය පුරවා කඳුලින්. මෙතෙක් ලොව නොඇසුව මියුරු නැලවිලි ගී. ලයට කැටි කොට නිදයි
ඔබේ මව අවදිවන ඇසිපියෙන් බිඳීසුන් වන ලෝක බීනෝ හෙට දවස ඇය නොතත් රහස දැන කාලේ ගැබතුලෙහි ඉකිබිති කම්පාව දස එකඩ මසක් ඈ රැකි සෙනෙහසේ නිදානය වෙස් මුහුණු තුලට වූ වෛරවයන් නුහුරු බස් තෙපලමින් වට වෙමින් අඬුනියෙන් පැහැර සංගවන අතර බලා සිටියමි කොනක ගොළු වෙමින් අසරණව සෙමෙන් තව සෙමෙන් පස් පිඩලි පෙරලන්න මවගේ ඇකේ පහස නොදත් දැරිය කෙසිගිති කිරි ගරුඩ කොත් හෙලන අඳුරු සෙව නැලි අතර නුහුරු නුපුදු ලෝක සැතපෙන්න දියණියනි මොහොතකින් සඳ ඒවි තනියට රන් තැටිය පුරවා කඳුලින් දැන් මේක 1974 රන් තැටිය කඳුළු කියන කාව්‍ය සංග්‍රහය නැත්තම් අපිට ඉදිරිපත් කරලා තියෙන මේ කවි පන්තිය මියගිය දැරියෙක්ගේ උපන් දිනය නැත්තම් ඒ කියන්නේ කම්පාත් සහගත හද මේ කකියන මේ සිද්ධිය මේ කවියා ඉදිරිපත් කළ තියෙන සෝබර හැඟුම් දනවන විදියට අපිට නිදහස් කවියාර පාවිච්චි කරලා දැන් අපි බලන්න ඕනේ දැන් මේ වගේ එකක් එකපාරටම අපිට ලැබිච්ච ගමන් අවුරුදු දෙකක් ඔබ පොතේ තියාගෙන ඉන්නකොට අතිශයින්ම ඔබට ගුරුවරයා මේක කියනවා ඒ වගේම ඔබට යම් දේවල් තැන්වලදී ඔය සම්මන්ත්‍රණවලදී අසන්ත ලැබෙනවා විවිධ පොතපත සාකච්ඡා කරනකොට තමන්ගේ දරුවොත් එක්ක සාකච්ඡා කරන සමාන්තර විද්‍යාර්ථීන් එක්ක සාකච්ඡා කරනකොට අදහස් තේරුම් ගන්න පුළුවන් විචාර පොතපත තියෙනවා දැන් මේ වගේ අපි උපකාරක වැඩසටහන් වලදී වගේ සම්බන්ධ වෙන්න පුළුවන් මේවා අරගෙන ඔබ සන්නද්ධ වීම තමයි අවශ්‍ය වෙන්නේ අපත් වැඩිය ඔබ හොඳට ඉදිරියට හිතන්න පුළුවන් විදිය තමයි අපිට අවශ්‍ය වෙන්නේ දැන් අපි දැන් රසාස්වාදයට බයි රසාස්වාදයට බහිනකොට තේමාව වස්තු විෂය තේමාව දැන් මේකේ තේමාව තමයි තමන්ට ලැබිච්ච ආදරණීය දරුවා මිය යාමේ කනගාටුදායක සිද්ධියක් තේමා කරගෙන තියෙනවා දැන් අපි දන්නවා කොළඹ යුගයේ මුල්පුරුගේ කවියෝ නිදහස අපේ විශේෂයෙන්ම අපේ දෑ ඒ වගේම වස්ස රැස අපේ සංස්කෘතිය මේ වගේ දේවල් අගය කළා ළමා සාහිත්‍ය මේ වගේ දේවල් අගය කළා දෙවෙනි පරපුරේ අය ඊට වඩා ටිකක් එහාට ගිහිල්ලා දුක වේදනාව වගේ කයිපන්ති නැත්තම් ඒ පිළිබඳව යම් දේවල් අගය කළා එතකොට ඒව පෙළ තමන්ගේ වස්තු විෂයන්ට තේමා කරගත්තා නැත්තම් තමන්ගේ වස්තු විදියට ගත්තා අනිත් පැත්තකින් තව ගත්තෙන් පස්සේ දැන් නූතන කවි කොට අති නූතන කවි වර්ගවල විචාර චින්තා තමන්ට ගැළපෙන මනෝභාවයන් කවියට පාදක කරගත්තා දැන් මේ අති නූතන කවි පුරුකේ කවියෝ තමන්ගේ සිතේ ඇති වෙන කම්පණය ඒ කම්පණය කවියකට නගනවා ඇත්තටම කවියක් ගීතයක් ලියවෙන්නේ ඒ වගේ අවස්ථාවකදී දැන් සමහරට අපිට ජන කවිදිය බැලුවම අපිට පේන්න තියෙනවා තමන්ගේ කම්පණය සමහරවිට තමන්ට හේනේ පැලේ දුක විඳින්න එක තමන්ට කම්පනයක් විදියට දැනෙච්චාම ඒක අපිට කවියක් විදියට ඉදිරිපත් වෙලා තියෙනවා මම ඒක ගැන කතා කරන්නේ නැහැ කාලේ අපිට හරස් වෙන නිසා දැන් කවි පන්ති දෙකක් අපිට රසාස්වාදය කරන්න තියෙනවා දැන් බලන්න මේකේ අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න මේකේ මොකද්ද කියලා හොඳට විවෘතව මේක කියවන්න මා පමණි ඔබ කැටුවාවේ දැන් මා කියන්නේ කවුද මා කියන්නේ මේ කවිය ඉදිරිපත් කරන්නේ දැන් මේකේ තේමාව තමයි අපි කතා කළේ මේකේ තේමාව තමයි මේ දුක නැත්තම් දරුවා නැතිවීම. දැන් අපි ධර්මයේ සඳහන් කරලා තියෙනවානේ නේද? විවිධ විදිහේ දරුවෝ අපිට නැති වෙනවා, වැඩිහිටියෝ නැති වෙනවා, පඬිතුයෝ නැති වෙනවා. ඒ වගේම අපිට දහරාජ මහන්තාජ, ඒ බාලායිච පඬිතා, සබ්බේමච්චෝ සංයන්ති, සබ්බේමච්චෝ පලායන. මේක ධර්මයේ සඳහන් කරලා තියෙනවා. දරුවෝ වැඩ ඇතුළේදී මේ යන්න පුළුවන්. ඉපදිලා මේ යන්න පුළුවන්. මේවා සිද්ධි අපි දන්නවා. මේවා අපිට යම් යම් තැන්වලදී වටහා දෙනවා. දැන් මේ සිද්ධියක් පදනම් කරගෙන මෙයාගේ හිතේ ඇති වෙච්ච කම්පණය ඒක ඇත්තටම මේ සමහරට මෙයාට ලැබිච්ච අත්දැකීමක් මේක දැන් විඳීම සහ අත්දැකීම කියලා දෙකක් අපිට හම්බ වෙනවා අත්දැකීම සහ විඳීම තව කෙනෙකුට සිද්ධ වෙච්ච දෙයක් අපි අහලා දැනගන්න එක අත්දැකීමක් බවට පත් වෙනවා ඒ වගේම Tamanටම ලැබීම අත්විඳීමක් බවට පත් වෙනවා අපි ඒව හොයන්න යන්නේ මේක විඳීමක්ද අත්දැකීමක්ද කියලා ඒව අපිට එහාට යම් දේවල් අපිට වවන්න ඕමනා නැහැ මේ කයිපන්තියේදී හැබැයි ඉදිරිපත් කරලා තියෙන්නේ මා පමණි ඔබ කැටුවාවේ මේ තාත්තාගේ ස්වරයෙන් තමයි මේක ඉදිරිපත් කරන්නේ මා පමණි ඔබ කැටුවාවේ දැන් සමහර ලාවට මේ පුංචි දරුවෙක් මිය ගියාම අම්මලා තාත්තලා ගෙදර ගෙනියන්නේ නැහැ මොකද හේතුව දුක දැලපීම අතිශයින් කම්පණයටපත් වෙන නිසා ඒක බොහොම බරපතල නිසා ඒගොල්ලෝ ඒ දරුවා තව කෙනෙකුට නොපෙන්නම සමහර ලාවට බල දාන්න පුළුවන් මා පමණි ඔබ කැටුවාවේ මමද යම් දියණියෙනි
දැන් බලන්න දියණියනි කවුද මේ කතා කරන්නේ? මමද යමි දියණියනි මොහොතකින් සඳ ඒවි තනියට. සඳ ඒවි තනියට. මේ සඳ ගත්තේ ඇයි? සඳ කියන්නේ ළමා ලෝකයේ ආදරණීය වස්තුවක්. සඳ කියන්නේ ළමා ලෝකයේ ආදරණීය වස්තුවක්. කවියාට පුළුවන් මේ ආදරණීය වස්තුව පාවිච්චි කරලා අපූර්ව දේ අපේ කවියට ඉදිරිපත් කරන්න. දැන් පුතේ මේකයි අපි දැන් සංස්කෘත විචාරක ඉදිරිපත් කරන්නේ මේ කියන්නේ ඇත්තටම මේ ප්‍රතිභාවක් තියෙන්න ඕනේ. කියන්නේ ප්‍රතිභාවක් තියෙන අපූර්වත්ව නිර්මාණක්ෂම ප්‍රතිභා. අපූර්වත්ව නිර්මාණය කරන්න ප්‍රතිභාවක් තියෙන්න ඕනේ. ප්‍රතිභාව තියෙන්න ඕනේ. ඒ වගේම ඒක තෝරා බේරා ගන්න ව්‍යුත්පත්තිය තියෙන්න ඕනේ. සතත අභ්‍යාසය තියෙන්න ඕනේ. මේ තුන කවියෙකුට තියෙන්න ඕනේ. දයාසේන ගුණසිංහ කියලා කියන්නේ මේ තුනම හොඳට තිබිච්ච කවියෙක් කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් මේක තුලදී. දැන් අපි යනවා මා පමණි ඔබ කෙටුවාමි. දැන් හොඳට තේරුම් ගන්න මේකෙන් කියලා තියෙන දුක. මේකෙන් කියලා තියෙන වෙන්වීම. විප්‍රලම්භ කියන්නේ නැත්නම් මේ විප්‍රලම්භේ නැත්නම් වෙන්වියාම. අර රස තියෙනනේ අපිට. සුංගාර රසය, ශෝක රස කියන්නේ අතම සුංගාරය, රෞද්‍ර, බීබස්ස ආදි වශයෙන් ඇත්තටම නවනරු රස අපිට හම්බ වෙනවා. ඒ නවනරු රස වර්තමානතුමා ඉදිරිපත් කළා තියෙන දේ මේ කවියට බද්ධ කරගන්න පුළුවන් ඕනනම් අපේ පඬිත බව අපි දැනුම තේරුම් අනුව. දැන් මා පමණි ඔබ කැටුවාවේ මම දයමි දියණියනි මොහොතකින් සඳේවි තනියට. දැන් මේ දරුවත් එක්ක කතා කරනවා වගේ තමයි මේක සංවාසීලී ස්වරූපයකින් මේක ඉදිරිපත් කරනවා. මේ ළමයා ඉදිරියේදී ළමයාගේ මේ දෙන ඉදිරියේදී නැත්නම් ළමයාගේ මේ රූපකාය නිරුද්ධ වෙච්ච රූපකාය ඉදිරියේදී එයා ඉදිරිපත් කරන සංකල්පයක් විදිහට තමයි මේක අපිට දකින්නේ. තනියට සන්තැටිය පුරවා කඳුළු. සන්තැටිය කියලා කියන්නේ හඳ. මේ හඳහාමි ගැන අපි මේක ඊටක් දාගන්න පුරවා කඳුළු. මොහොතක් මෙතෙක් ලෝ නොඇසුව මියුරු නැලවිලි ගී ලයට කැටිකොට නිදායි ඔබේ මව. දැන් අම්මා කෙනෙක් දසමසක් මේ කුසේ දරුවෙක් තියාගෙන ඉන්නකොට එයා ලස්සන ඇඳුම් මහනවා, ලස්සන පොට්ට මහනවා, ලස්සනට ගී පුරු වෙනවා. ඒ වගේම නැලවිලි ගී උරු වෙනවා. මේ වගේ දේවල් අපි නොදැක්කාට අපි දකින්න සමහර ඒවා අපිට පිනුම් නැති වුණාට එයා ඒව අදින් හිතනවා. ඒවා ඒ වගේ ලයේ වැඩ කරනවා. දැන් බලන්න මේ මෙතෙක් ලෝ නොඇසුව මියුරු නැලවිලි ගී ලයට කැටිකොට නිදායි ඔබේ මව. අවදි වෙන ඇසිපියෙන්. හැබැයි එයා මිය ගිහිල්ලා නැහැ. ඉරි ගහ ගන්න. එයා මිය ගිහිල්ලා නැහැ. අවදි වෙන ඇසිපියෙන් බිඳී සුන්වන ලෝක. බිහි නොවුණු හෙට දවස. ඇය නොදත් රහස දැන. දැන් ඇත්තටම සමහර වෙලාවට ඔපරේෂන් තියේටරේදී මේ ළමයා මොකද වුනේ කියලා සමහරට අම්මට එකපාරට හිතා ගන්න බෑ. නර්ස්ලා දොස්තරලා එක අය ඒකේ ඉන්න මිඩ්වයිෆ්ලා විවිධ අය මේ දරුවා අතාරගෙන යාවේශ අවශ්‍ය ප්‍රතිකාර කරනවා. ඒ තැන් වල උණුසුමට ඒ වගේම තැන් වල නෑවීමට භාජනය කරනවා. ඒව අරගෙන යනවා. පටියක බැදලා තියෙන අතේ තියෙන පටියකින් තමයි ඒ අම්මයි දරුවයි සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ අද යථාර්ථය බලන්න මේ අය නොදත් රහස දෙන කාලයේ ගැබතුලෙයි අන්න කවිය පාවිච්චි කරලා තියෙන රූපක ලස්සන කාලයේ ගැබතුලෙයි විදි කම්පාව ඉරි ගහ ගන්න ඕනේ මේ කවිය තුළ මොනවද අපූර්ව කවි තියෙන්නේ කියලා අපූර්ව තැන් තියෙන්නේ කියලා. දස එකඩ මසක් ඈ රැකි සෙනෙහසේ නිදහණි. දැන් බලන්න නිදහණි කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. මම කියවනේ විමර්ශනායක මෙතුමානේ ඉදිරිපත් කළා තියෙන භාෂාව. දැන් ඇත්තටම විමර්ශනායක මෙතුමාට එතුමා ගන්නෙත් ඇත්තටම අපිට විවිධ පොතපතින් දැන් සේබස් ලකර කියන කාව්‍ය ආදර්ශයේ මේ හත්වෙනි කවිය කියනවා ගවගෙන වේ පසස් නදා බස් කරේ සුක් සකස් පියසුවහට උන්හට උදු ගව බවම සාදාතිය. ඒ කියන්නේ හරියට කවියට පද යෙදුවොත් ඔහුට සුර බිඳින ලැබෙනවා. හැබැයි වැරදියට පද යෙදුවොත් ඔහුට ලැබෙන්නේ ගොන්කම විතරයි. මේ සේබස් ලකර හත්වෙනි කවිය දුවලට පුතාලා පුස්තකාලයට ගිහලා ඕනනම් බලන්න පුළුවන් ඉස්කෝලේ හරියට පස්සේ ගවගෙන වේ පසස් නදා බස් කර සුක් සකස් පියසුවහට උන්හට අන්හට උදු ගව බවම සාදා. බලන්නකො අපූර්ව. ඒ හත්වෙනි කවිය කියනවා භාෂාව හරියට යොදාගත්තොත් සුර බිඳින ලැබෙනවලු, අගේ ලැබෙනවලු කවියට. හැබැයි වැරදියට භාෂාව යොදාගත්තොත් එimhe පොදු ගොන්කම තමයි ප්‍රකට වෙන්නේ කියලා තමයි බොහොම සැරෙන් ඒක කියලා තියෙනවා කාව්‍ය අලංකාරයේ යාපු ගන්දීන් ආචාර්යතුමා. දැන් මේව පිළිබඳව ඔබ යම්නම් ඇසූ පිළිවෙතෙන් ඇත්තෙක් වීම වැදගත්. හොඳයි. දැන් බලන්න මේ ඊළඟට කියනවා වෙස්මු කියන්නේ දස එකඩ මසක් ඈ රැකි සෙනෙහසේ නිදානිය වෙස්මුණු තුලට හිර වූ බහිරවය. බලන්න චිත්‍රූපමවනවා. දස එකඩ මසක් නම මාසයක්. දැන් දස එකඩ මසක් එකක් දෙකක් තියෙනවා. දැන් 19 කියලා කිව්වොත් ඇත්තම 20කට එකක් අඩුයි. එතකොට 19. 29 කියලා කිව්වොත් 30ට එකක් අඩුයි 29. දැන් බලන්න දස එකඩ මස කියලා කියන්නේ 10ට එකක් අඩුයි. එහෙනම් 9 මාසයක්.
දැන් මේ වචන පවා ව්‍යක්ත වචන පවා කවිය යොදාගෙන තියෙන්නේ අපිට යමක් තේරුම් ගන්න. සෙනෙහසේ නිදානය. දැන් ආදරණීය දරුවෙක් තමන්ගේ මව්තුරුලේ නැත්තම් මව් ඇකේ තියාගෙන ආදර කියන්නේ බොහෝ දේවල් සැප පහසුව ලබා දෙමින් ඒ වගේම ඔහුට පහසුවට නැත්තම් ඇයට පහසුවට කරමින් මේ අම්මලා කොච්චර ගත කරනවද කියන එක පිළිබඳව අපිට කියන්න තරම් වචන නැහැ. වෙස් මුහුණු තුලට හිර වූ බයිරවයන්. මට මතක් වෙන්නේ මේ චිත්‍ර උපමාවගෙන. දැන් ඔබ දැකලාද ඔපරේෂන් තියලා ඉරිම කොළ පාට වගේ දැන් මේ කාලේ ඇඳගෙන ඉන්නේ කොළ පාට. සමහර නිල් පාට ඇඳගත්ත අයත් ඉන්නවා. කෙස් මුට්ටක් දාගෙන සම්පූර්ණ වහගෙන ඒගොල්ලන් විස බීජ යනවට මූණු පොව ආවරණය කරගෙන දැන් ඔය මාක්ස් එකම පාවිච්චි කරමින් ඔපරේෂන් තියටර් එකේ දරුවෝ ලබා ගන්න ඒ දොස්තරවරු ඒ වගේම නර්ස්ලා එදියෝ ඉන්නවා. ඒගොල්ලෝ සේරම විදියට අර විදියට සුරක්ෂිතව තමයි ඉන්නේ. වෙස් මුහුණු තුලට හිර වූ බයිරවයන් නුහුරු බස් තෙපලමින් වට වෙමින් අඳුනියෙන් ගන්න මේ දරුවා ලබා ගන්න හදන උත්සාහය. අඳුනියෙන් පැහැර සංගවන අතර බලා සිටියමි කොනක කුළු වෙමින් අසරනවා. දැන් බලන්න මේකෙදි අපූර්වත්වයක් තියෙනවා. මේකෙදි අපූර්වත්වය මොකද්ද? දැන් අද දරුවෙක් ලැබෙන විදිය ස්ටාර්ට් ඕන ගිහලා පරීක්ෂා කරන්න බලන්න පුළුවන් තාත්තට. නමුත් එදා සමහරවිට මේක ලියවෙන කාලේ එහෙම ඔපරේෂන් තියටර් වලට ගිහලා බලන්න දුන්නේ නැහැ. නමුත් අද ඒ තාත්තේ තියෙනවා වෛද්‍ය විද්‍යාත්මක දියුණු සංකල්ප යටතේ. දැන් මේකෙදී ආවා දැන් නුහුරු බස් තෙපලෙමින් වට වෙමින් අඳුනින් පැහැර සංගවන අතර බලා සිටිමි කොනක ගොළු වටින් අසරනවා. මේ තාත්තගේ ස්වභාවය එයාගේ හදවතේ ඇතිවෙච්ච කම්පණය මෙතින්දී අපිට විසඳ කරලා පෙන්නනවා. සෙමින් තව සෙමින් පස් පිඩලි පෙරලන් මවගේ ඇකේ පහස නොදත් දැරියකින් දිගෙති. දැන් මේ තාත්තා මේ මෙතන වක්‍රව කියනවා. දැන් සමහරට තාත්තා වල කපන්නේ නැහැ මෙතන. සමහරට මේ කන තූල වෙන අය වල කපනවා. උදව්වට ආපු අයගෙන්. ඒකේ මහ ලොකු වලක් එපා. සෙමින් තව සෙමින් පස් පිඩලි පෙරලන් ගොඩාක් ගැඹුරට මේ කපන්න ඕන නැහැ කියන වගේක් වක්‍රාර්ථයක් ඉදිරිපත් කළා දිනවා. එක එක කෙනාගේ පරාසයට දැනුමට අනුව මේක ඉදිරියට යන්න පුළුවන්. හිගඩ පොත්කල අඳුරු සෙවෙනැලි අතර නුහුරු නුපුරුදු ලෝක සැතපෙන්න දියන්නේ. අපිට කනත්තේ මතක් වෙනවා විශේෂයෙන්ම බොරැල්ල කනත් අපිට මතක් වෙනවා. ඒ බොරැල්ල කනත්තේ අපිට යෝධ නිර්මාණ අතර සමහරවිට ස්මාරක අර අයගේ මියගිය අයගේ ස්මාරක බෙදලා තියෙනවා. කිරිගරුඬ ඒ අතර තියෙනවා. අඳුරු සෙවෙනැලි අතර නුහුරු නුපුරුදු ලෝක සැතපෙන්න දියන්නේ. දැන් මේ කිරිගරුඬ ස්මාරක අතරේ මේ පුංචි දරුවා වළදමන ස්වභාවයක් තමයි අපිට කියලා තියෙන්නේ. බලන්න මේ කවිය මේ සියල්ලම අපිට දැන් හොඳම කවිය වනායි ගොඩක් ඇත්තට මේ කැටි කරලා ටිකක් ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ සංක්ෂිප්ත භාවයේ කවියට අවශ්‍යයි. සංක්ෂිප්ත භාවයේ කවියේ සමාදන් නිතුත් සිසරණයක් තියෙනවා. ඒක තමයි මේ කියන්නේ ඇත්තටම කවිය සමාදන් සිසරණයක් අපිට හම් වෙනවා. ඒක තමයි සංක්ෂිප්ත භාවය, නිර්ව්‍යාජත්වය හා කියන්නේ කවියේ අව්‍යාජත්වයේ තියෙන්න ඕනේ. ඒ වගේම සංක්ෂිප්ත භාවයේ තියෙන්න ඕනේ. මානව භක්තිය කියන අංග තුන තියෙන්න ඕනේ. එතකොට මේවත් ඔබට හිතලා ගන්න පුළුවන් මේව කොච්චර දැන් මේක ලෝකේ ඕන තැනකට ගෙනියන රස විඳින්න පුළුවන්. ඇමරිකාවේ දරුවෙක් මිය ගිහිල්ලා ඒ තාත්තට ඇතුල්ච්ච කම්පැනිම තමයි මේ රටේ එක්කෙනෙකුටත් ඇති වෙන්නේ. ඒක මේ සයිබි කොහේ හරි ඉතියෝපියාවේ තාත්තට ඇති වෙන්නේ ඒ කම්පැනිම තමයි. හැබැයි හරියට ආදරය කළා නම් බලන්න නුහුරු නුපුරුදු ලෝක සැතපෙන්න දියණිය. ඒක නිසා මේක විශ්වව්‍යාපී ගුණයෙන් යුක්ත කවියක් විදිහට අගය කරනවා. විශ්වව්‍යාපී ගුණය කියලා කියන්නේ ලෝකේ ඕන තැනකට ගිහිලා අගය කරන්න පුළුවන් මේ මාතෘකාව. මේ තේමාව ඕන තැනකට ගිහිලා කියන්න පුළුවන්. මේ සංකල්පය ඕන දෙයකට වටහා දෙන්න පුළුවන්. මොහොතකින් සඳේ විතනියට රන් තැටිය පුරවා කඳුලින්. දැන් එයාට ආදරයෙන් ඉන්නේ රන් තැටිය කඳුලින් පුරවලා. මෙන්න මේ විදිහට මේක හොඳට තේරුම් අරගන්න. තේරුම් අරගෙන මියගිය දැරිගේ දැන් ඊගාවට ලියනකොට මේක ලියන්න ඕන දරුවනේ කොහොමද අපි මේක ලියන්නේ? තේමාව වස්තු විෂය. දැන් මේක ලියනකොට අපි ඉදිරිපත් කරන්න ඕනේ ඔන්න කොළඹ යුගයේ නූතන කල්පිතයේ කවියෙකු ලෙස නම් දරන ලද නැත්නම් සම්මාන හිමි කරගත් දයාසේන ගුණසිංහයන් විසින් 1974 තරම් කාලයේදී රන්තැටිය කඳුළු ඉදිරිපත් කර ඇත නැත්නම් ලියා ඇත. එම කල්පන්තියෙන් කියවෙන්නේ නැත්නම් මේ කල්පන්තියේ තේමාව වන්නේ මියගිය දැරියක් උපත සිදු වූ දිනයක සෝන තුලදී තමන්ගේ දිනිය වළදමන අවස්ථාවේ පියෙකු තුල ඇතිවන සෝබර හැඟීම් දහර නැත්නම් සෝබර හැඟීම් සමුදායයි. එය විශ්වව්‍යාපී ගුණයෙන් යුතුව නම් ගම් ඉදිරිපත් කරන්නේ
මේක ගීතගේ මොන හරි වෙන නමක් ඉදිරිපත් කළොත් ඒක එක පුද්ගල බද්ධ වෙනවා. නමුත් මේක එහෙම ඉදිරිපත් කරන්නේ නැහැ. මා කියලා ඉදිරිපත් කරන්නේ. මා කියන එක ඕන කෙනෙකුට පුළුවන් සංවේදී වෙන්න. මට ඉදිරිපත් වෙන්නත් පුළුවන්. ඒ තව කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්. බලන්න කවි වටිනකම වෙන්නේ අන්න ඉතර කරන්නේ. ඒකට ඕනෑම කෙනෙකුට රස විඳින්න පුළුවන්. ඒක පොදු අධ්‍යක්ෂින් බවට පත් කරන්නේ අන්න මේ විදිහට. නම් ගම් ඉදිරිපත් කරන්නේ නැහැ. නම් ගම් ඉදිරිපත් කරන්නේ නැතුව ඉදිරිපත් කළාන් පස්සේ ඒක ලෝකේ ඕනම තැනකට අද විදින්න පුළුවන්කමට ඇති කරගෙන තියෙනවා. එතකොට මේ විදිහට ඉදිරිපත් කරන නිදහස් කවියාගේ ඉදිරිපත් කරන ලද කයි පන්තියකින්. හැබැයි මේක සමහරු කියන අපූර්ව කයි පන්තියකින්. එහෙම කියන්නේ යන්න එපා ඉස්සෙල්ලා. නිගමනය දෙන්න එපා ඉස්සෙල්ලා. ඔබ කියන්නේ මේක කොළඹ යුගයේ නිදහස් කවි පරපුරේ ප්‍රබල කවියෙක් විදිහට සලකනු ලබන ඒ වගේ පුවත්පත් අතුරේ මේ ගැන පොඩි විස්තර ලියන්න පුළුවන්. හැබැයි ඒව අනවශ්‍ය විදිහට ලියන්න යන්න එපා. ඒ කවියෙක් විදිහට නිදහස් කවියෙක් විදිහට සලකනු ලබන ඒ වගේම කෙටි කතා කරුවෙක් විදිහට සලකනු ලබන මේ කවියා විසින් මේ 1974 තරම් කාලයේදී මේ කවි පන්තිය දීලා තියෙනවා. මේ කවි පන්තියේ තේමාව වන්නේ මේක. ඒක වස්තු විශේෂ ඉදිරිපත් කළා තියෙන කොහොමද? ඒ වස්තු විශේෂ ඉදිරිපත් කළා තියෙන්නේ තමන්ගේ දරුවා වල්දමන අවස්ථාව තමන්ගේ ස්පීතාලෙන් අරගෙන ගිහිල්ලා වලදමන අවස්ථාවේ ඇතිවෙච්ච මනෝභාවයන් තමයි මේ කවියට වස්තු විශේෂ කරගන්නේ. එතකොට වස්තු විශේෂ සහ තේමාවකින් හොඳට තේරුම් ගන්න. තේමාව කියන්නේ ඊටම ගැඹුරුම නැත්නම් මූලිකම අදහස් තමයි තේමාව. ඊට පස්සේ අපි ඒක පරාසය නැත්නම් ඒක අපි ඉදිරිපත් කරන්න හදන ක්‍රමය අපිට හම්බ වෙනවා ඒකෙදි. ඒක තමයි අපි වස්තු විශේෂක සලකන්නේ. දැන් මේක ඔබට තේරුම් ගන්න පුළුවන් ඉලා ඇති. ඊළඟට යන්න අපි මේ කාව්‍ය ශෛලිය ඊළඟට මේකේ කාව්‍ය ශෛලිය විග්‍රහ කරනවා. නිදහස් කවියාර තමයි මේ කවිය ලියලා තියෙන්නේ. නිදහස් කවියාර. නැත්නම් ප්‍රීවර්ස් කියන ඉංග්‍රීසි වහලෙන් හඳුන්වන නිදහස් කවියාර තමයි මේ සංකල්පේ. ඒකට නිදහස් කවියාර මේකෙදී අපිට ඉදිරිපත් කරලා තියෙනවා. නිදහස් කවියාරෙන් අපිට පුළුවන් මා පමණි ඔබ කැටුවාගේ. දැන් මේක රිද්ඥානුකූලයි. මේ නිදහස් කවිය වල රිද්ඥයක් තියෙනවා. මා පමණි ඔබ කැටුවාවේ මම දෙයවි දියණිය. මොහොතකින් සඳයේවි තනියට රන් තැටිය පුරවා කඳුලින්. බලන්නකෝ ඒක තාවි ලස්සනට ඉදිරිපත් කරගන්න පුළුවන්. මෙතෙක් ලෝ නොඇසුව මියුරු නැලවිලි ගී ලයට කැටිකුරු ඉඳයි ඔබ මව. අවදිවන ඇසිපියෙන් බිලී සුන් වන ලෝක බිලිනෝ හෙට දවස ඇය නොදක් සහස දැන කාලයේ කෙබතුලේ ඒකි බිලී කම්පාව. අර බලන්න හදවත කම්පණය කරනවා ප්‍රකම්පණය කරනවා අපිට. යාගේ සිද්ධිය ඇහුවම අපේ හදවතත් ප්‍රකම්පණයටපත් වෙනවා සහ කම්පණයටපත් වෙනවා අපේ හදවතත්. ඒ සිද්ධිය මේ විදිහ අපිට වුණා නම් ඒ වගේම තව ඥාතියෙකුට වුණා නම් කොහොමද කියලා අපිට හිතෙනවා. එතකොට ඒ තරමට ලස්සනට මේක ඉදිරිපත් කරලා තියෙනවා. බලන්න දැන් අපිට ඉදිරිපත් කරලා මෙන්න දැන් ඔබ යන්න මම කිව්ව ඔබට ඊළඟට කාව්‍ය ශෛලිය නිදහස් කවියාරයෙන් ඉදිරිපත් කරලා තිනවා. ඒ නිදහස් කවියාර ඉතාම ලස්සන රිද්ඥානුකූල පද පෙළකින් ඉතාම ගීතවත් කවියට ගැලපෙන විදිහට කවියා ඉදිරිපත් කරලා තිනවා. ඒක සමහර තැන්වලදී මේ ඇසට කඳුලක් එන විදිහට බොහොම මේ සෝබරව ගායනා කරන්න පුළුවන්. කියන්න පුළුවන්. හිමින් මුමුණන්න පුළුවන්. එහෙම කියන්න කෙලින්ම. එහෙම මුමුණන්න පුළුවන්. එහෙම කියනකොට අපේ හදවතේ මේකේ රස භාව වැඩියෙන් දැනෙනවා. මේ උපලම්බේ අපිට රස භාව දැනෙනවා. ඒක තමයි මේ කවියාගේ විශිෂ්ටත්වය. දැන් එහෙම කියාගෙන ඊළඟට පල්ලෙහාට බයි. ඒකට ඡේදෙන් ගන්න. ඊළඟට අපිට යන්න තේමාව සාර්ථක කරගෙන උපක්‍රම. දැන් සීමාව සාර්ථක කර ගැනීමට උපක්‍රම විදියට දැන් මා පමණි ඔබ කැටුවාවේ මම දෙයමි දියණිය. දැන් බලන්න දරුවනි මේකේ පාවිච්චි කරලා තියෙනවා ලයට. දැන් මොනවද මේකේ උපමා පාවිච්චි කරලා තියෙනවද? මෙතෙක් ලෝ නොඇසුව. දැන් උපමා පාවිච්චි කරලා තියෙනවා නම් දැන් බලන්න මේ කවි සංකල්පනාව කියන වචනයක් අපිට එනවා. කවි සංකල්පනාව කියලා කියන්නේ කවියා හදන වදන් චිත්‍රය. පාඨකයාගේ මනසට බැසීම සඳහා හදන වදන් චිත්‍රය තමයි සංකල්ප රූපය කියලා කියන්නේ. මේ සංකල්ප රූපේ ලස්සනට ගොතලා තියෙනවා. මා පමණි ඔබ කැටුවාවේ මම දෙයමි දියණිය. අන්න ශාස්ත්‍රීය වචනේ පාවිච්චි කරනවා. ඊටාම ලස්සන සංකල්ප රූපයකින් කවිය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මෙතෙක් ලෝ නොඇසුව මියුරු නැලවිලි ගී ලයට කැටිකුරු නිදයි ඔබේ මව. එතකොට බිලී සුන්නන ලෝක බීනෝ හෙට දවස ඇයි නොදා සාහස දෙන කාලයේ ගැබ තුලෙහි ඉකි බිලී කම්පා. කාලයේ ගැබ තුලෙහි අන්න රූපකයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විදිහට මේකේ තේරුම් ගන්න. ඊළඟට මේක එහාට යනකොට දැන් ඔබ භාෂාව පාවිච්චි කරනකොට මේකේ තේරුම් ගත යුතු කාරණාවක් කීපයක් තියෙනවා. දැන් බලන්න මේ අවදිවන ඇසිපියෙන් බිලී සුන්නන ලෝක බිහිනෝ හෙට දවස ඇයි නොදස් කරන කාලයේ ගැබ තුලේ බිලී කම්පාව. මේ අපිට මේක බොහොම ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා කාව්‍යාත්මක විදියට. කාව්‍යෝක්ති විදියට අපි ඉදිරිපත් කරලා තියෙනවා. කාව්‍යාත්මක විදියට ඉදිරිපත් කරලා තියෙනවා මේක.
දැන් එහාට යනකොට ඉන්ද්‍රිය රූප මැවෙන විදිහට කවිය ඉදිරිපත් කළා තියෙනවා. දසයකට මසක් රැකි සෙනෙහසේ නිදහානේ. වෙස් මූණු තුලට බහිර වේ. දැන් අපි දකිනවා අර ලෝගෝ ඇඳගෙන ඉංග්‍රීසි භාෂාව කතා කරමින් බොහෝ වෙලාවට අම්මලට තාත්තට ඇහෙන්න ඒගොල්ලෝ කතා කරන්නේ බදු දුක් වෙනවා ඒගොල්ලන්. ඒක නිසා නියම ස්වභාවය ඒගොල්ලෝ කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඒ වෙලාවට අර සංගවන්ට ඕන නිසා සමහරව ඒ වගේ අවස්ථා අපිට හම් වෙනවා. කොහොමද ඒගොල්ලන්ගේ භාෂාව ඉංග්‍රීසි භාෂාව. එතකොට ඒ භාෂාව ඉදිරිපත් කරන ස්වභාවය අපිට මේකෙදි අපුලක්ෂණයට දැකීමක්. සෙමින් තව සෙමින් පෙරලන්න පස් පිළිලි. ඒවෙන් අපිට පේන්නේ මේ කවියාගේ විශේෂ බව. බස්වාර පාවිච්චි කරලා තියෙනවා. දැන් වෙස් මොහුණු තුලට බහිරවයන් කියන එක වෛද්‍යවරුන් ගැන කියන්න ඉදිරිපත් කළා තියෙනවා. නూరు බස් තෙබලවි ඉංග්‍රීසි භාෂාව කියන එක ඊළඟ අඳුනියෙන් සල්ලේකරන උපකරණ පාවිච්චි කරලා තියෙන හැටි. එතකොට මේ වගේ පාවිච්චි කරපු ආකාරයෙන් අපිට බස්වාර පාවිච්චි කරලා තියෙන ආකාරය හරිම කියුණුයි. ඒ වගේම මේකේ පැරණි බස්වාරත් පාවිච්චි කරනවා. දැන් දසයකට මසක් රැකි. මේවා බොහොම සාම්ප්‍රදායිකව පාවිච්චි කරනවා. අපිට දසයකට මස කියන වචනේම අපිට පැරණි පොත්පත්වල හම් වෙනවා. එතකොට දසයකට මසක් රැකි. එතකොට මේ පැරණි බස්වාරත් මේකේ පාවිච්චි කරලා තියෙනවා. වෙස් මුහුණු තුලට වූ බහිර වේ. බලන්න ඒකට පාවිච්චි කරලා තියෙන වෙස් මුහුණු තුලට වූ බහිර වේ. නුහුරු බස් තෙපලමින් ආන් ඒව තමයි කාව්‍යාත්මක යෙදුම්. කාව්‍යාත්මක යෙදුම් පාවිච්චි කරලා තියෙනවා. මේ සෙමෙන් තව සෙමෙන් පස් පිටලි පෙරලා. ඒ වගේ වෙන් අපිට පුළුවන්කම තිබෙනවා මේකෙදි ඉදිරිපත් කරන්න මේ කවිය පාවිච්චි කරපු සෝක් මේ කියන්නේ මියගිය දියණිය මහා ලොකු වලක්කාරට උමන නැහැ. බොහොම අහිංසක විදිහට මේ කවිය කියලා කියනවා. සෙමෙන් තව සෙමෙන් පස් පිටලි පෙරලන්න මවගේ යකේ පාස නොදත් දැරිය කිසිගිති. මහා ලොකුට වලවන්නේ නැහැ. චූටියට හරි කපන්න මේ පුංචි දරුවව අත මේ වල දාන්න. ඒ වගේ බොහොම ලස්සන හැඟීමක් ඉදිරිපත් කළා තියෙනවා එතන. ලස්සනට දුකයි. මවගේ යකේ පහස නොදත් දැරිය කිසිගිති. මහා දිගට හයිරියන් දිගට පෙට්ටි කපන්න නැත්නම් වල කපන්න උවමන නැහැ. කිරිගඩු කොත් හෙලන. දැන් බලන්න කිරිගඩු කොත් හෙලන අඳුරු සෙවෙනෙලි අතර. ඒක ඉදිරිපත් කළා තියෙන ආකාරය. දැන් මේකේ පන්ති පරතරයකුත් අපිට පෙන්නනවා. දැන් කිරිගඩු කොත් කියලා කියවුවහම ඒගොල්ලන්ගේ ලොකු දේවල් තියන අය තමයි මේ කිරිගඩු කොත් විදියට තියෙන්නේ. ඒතර පන්ති පරතරයකුත් තියෙනවා. මේ මියගිය දරුවා පල්ලෙහා පන්ති එක කෙනෙක්ගේ දරුවෙක් වෙන්නත් පුළුවන්. ඒක තමයි මෙතනදී පන්ති පරතරයකුත් කවිය ඉදිරිපත් කරලා තියෙනවා. මේ අපේ පන්ති කවිය විදියට හිතන කෙනෙක් විදියට අපිට පෙන්වන්න පුළුවන්. දැන් දුවේ පුතේ දැන් සමහරවිට මේ සමහර අය කිරිගඩු වලින් තමන්ගේ ශක්තිය මිල මුදල් තියෙන හැටියට මේ සෝන් කොත් හදනවා. නමුත් ඒ අතර සෙවණැලි අතර ඒ අඳුරු සෙවණැලි අතර නూరు නුපුදු ලෝකසට වෙන්න දියදී. කවියා හිතාමතා වූ පාවිච්චි කරපු එකේ පන්ති පරතරය පිළිබඳවත් උනන් සංකල්පයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා වටහා ගන්න, ඒවා වටහාගෙන ඒක තුල ගිලෙන්න, ඒ ගිලිලා ඉදිරිපත් කරන්න පුළුවන් මේකෙදි අපිට මෙන්න මේවා කියලා. මේක ලියන්න ඉස්සෙල්ලා නැත්නම් මේක ලියාගෙන යනකොට දැන් ඔබ මේක මේ රසාස්වාදේ කරනකොට පුතේ දුවේ මේක ඉස්සෙල්ලාම මේ දැන් අදම මේක ගන්න මේ මොනවද මේ ඉදිරිපත් කරන කාව්‍ය මේ දැන් මේකේ ඉදිරිගහලා ලියා ගන්න මෙන්න උපමාව, මෙන්න රූපකයක්, මෙන්න කාව්‍යාත්මක යෙදුම, මෙන්න පැරණි බස්වාර, මෙන්න නූතන බස්වාර. නූතන බස්වාර තමයි මේකේ ගොඩක් තියෙන්නේ. අර පැරණි බස්වාර කීපෙකුත් මෙතෙන්දී 10කට මසක් වගේ 10කට මසක් වගේ එකක් ඉදිරිපත් කරන්න පුළුවන්. අනික ඒවා සේරම නූතන බස්වාර විතරයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ රන් තැටිය කියන සංකල්පය. රන් තැටිය පුරවා කඳුලින්. ඒක කාව්‍ය ලෝකේ අපිට හම්බ වෙනවා. දැන් සුන්දර හාවු, ලස්සන උද්‍යාන, මල් වතු, ඒ වගේම ලස්සන මේ රන් තැටිය නැත්නම් චන්ද්‍රයා. මේවා ළමා ලෝකේ නැත්නම් සමනල්ලු. මේවා සුන්දර ස්ථාන ළමා ලෝකේට. මල් වතු ඒ වගේ සුන්දර ස්ථාන ළමා ලෝකේට. ඒ වගේ දේවල් අතර තමයි මේ රන් තැටිය කියන වචනේ පාවිච්චි කිරීමෙන් අපූර්වත්වයක් මේ කවිය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අපූර්වත්වය රන් තැටිය කඳුලින් පුරවා. ඒව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් නොදත් දැරිය කිසිගිති. ඉදිරිපත් කරලා තියෙන ආකාරයෙන් සඳ එවි තනියට රන් තැටිය පුරවා කඳුලින්. රන් තැටිය කඳුලින් පුරවාගෙන එතකොට නුඹත් සමග තනි දකින්නේ එයි. අද ඔබත් එක්ක ඉන්නේ ඇය විතරයි. අපි තනි කරලා යනවා කියන සංකල්පයකුත් මේකේ වටහා දෙනවා. එතකොට ඔබට හැඟෙනවා මේ කයි පන්තිය තුළ අපූර්ව චිත්‍ර උපමාවල තියෙනවා. චිත්‍ර උපමාන වගේම මේක රූපක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඔබට මේක ඉදිරිපත් කරලා තියෙනවා කාව්‍යාත්මක බස්වාර. ඒ වගේම නූතන කවි බස්වාරයට නෑකම් තියෙනවා මේකේ. ඒ වගේම පැරණි බස්වාරට නෑකම් කියන සමහර විදිහට මේකේ තියෙනවා. ඒ වගේම කවියා අපේ හද ප්‍රකම්පණයට පත් කරනවා මේ සෝබර අදහස ඉදිරිපත් කරලා.
ඇත්තටම මේක හැම තැනකටම රස විඳින්න පුළුවන් අත්දැකීමක් බවට පත් කරලා තියෙනවා. ඒක නිසා ඔබ කියවලා මේ කයි පන්තිය ගුරු බෞතුත් එක්ක කියවලා මේක හොඳට තේරුම් ගන්න. මේකේ කිරිගරුණ කොත් හෙලන අඳුරු සිවෙන එළිය අතර නూరు පුරුදු ලෝක සැකපෙන්න දියණී පන්ති පරතරයක් දීපත් කරනවා කියන එක එතෙන්දි ලියා ගන්න. රන් තැටිය කියන එක ළමා ලෝකයේ සංකේතයක් කියලා ලියා ගන්න. සංකේතයක් කියලා ලියා ගන්න. ඒ වගේම දැන් මේකේ අර මැද කොටස අපිට ඉදිරිපත් කරලා තියෙනවා මේකේ ඉන්ද්‍රිය රූප මැවෙන විදිහට නැත්නම් චිත්ත රූප මැවෙන විදිහට කවි ඉදිරිපත් කරලා තියෙනවා. චිත්ත රූප මැවෙන විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම චිත්ත රූප මැවෙන විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අර දොස්තරලා යහට මෙහාට ඇසෙන්නේ නැති ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන හැටි, අර අඳුනිය අරගෙන යහට මෙහාට දුවන හැටි, ඒගොල්ලන්ගේ අර චංචල ස්වභාවය, ඒ වගේම අම්මා දුක්ෙන් හැටි මේකේ පෙන්වලා දීලා තියෙනවා. අම්මා මේක නොදන්න කෙනෙක් විදිහට ඉන්නවා කියන එකත් මේකේ පෙන්වලා දීලා තියෙනවා. එතකොට ඒ සහකම්පනය නැත්නම් ඒ කෙනෙකුට ඇතිවෙච්ච විදීම හෝ අත්දැකීම දැන් අපිට කවියක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා මේකෙදි. ඒක බොහොම අපූර්වට කවියයි ඉදිරිපත් කරලා තියෙනවා. දැන් දුවේ පුතේ තේරුම් ගන්න අපි දැන් මම කිව්වා මේ දැන් මේකේ අවසානයේදී ඡේද වලින් ඉදිරිපත් කරලා ලියාගෙන ගිහිල්ලා දැන් ඉස්සෙල්ලම ලියන්න මේකේ භාෂාව, මේ කියන්නේ භාෂාව ඉදිරිපත් කරලා තියෙන සරල ක්‍රමයට. ඒ වගේම මේකේ නූතන බස් වාරයට නෑකම් කියන රිද්මයක් මේකේ තියෙන්නේ. ඒ වගේම මේ අතරට වාරයට මේ වගේ දේවල් තියෙනවා කියලා කළු පෑනේ. ඔබට පෑන් දෙකයි පාවිච්චි කරන්න පුළුවන්. ඔබට නිල් පාට පෑන පාවිච්චි කරන්න පුළුවන්, කළු පාට පෑන පාවිච්චි කරන්න පුළුවන්. වෙන වෙන පෑන් පාවිච්චි කරන ඔබට විභාගෙ ගියයි කියන්නේ. ඒ නිසා එහෙම නැත්නම් ඔබට ලියන්න පුළුවන් මේකේ මැද කොටසකින් ඔල ඕන තරම් දිනෝ. ඒව අරගෙන මැදින් ඉදිරිපත් කරන්න මේකේ නිදසුන් පාටේ. නිදසුන් පාට නැතුව කිසිවක් අපිට මේකේ තහවුරු කරන්න සාක්ෂි නෙවෙයි. ඒව නැතුව නිකන් ලියන්න බෑ. කයි පන්තියේ තියෙන නිසා කයි පන්තිය උපුටා ගන්න පුළුවන් ඕන එකක්. එතකොට අපිට උපුටාගෙන උවමනාදී. දැන් මම දැකලා තියෙන සමහර ප්‍රශ්න පත්‍ර වල දරුවනේ කරලා තියෙන දේ තමයි මේ කවිය ලියනවා මේ කයි පන්තියේ කවිය ලියනවා මේකෙන් මෙහෙම වෙනවා කියලා යටින් ලියලා තියෙනවා. ඒ දෙවෙනි කවිය ලියනවා යටින් ලියලා තියෙනවා විස්තරය. තුන්වෙනි කවිය ලියලා තියෙනවා යටින් විස්තරය ලියලා තියෙනවා. එහෙම මේ රස විඳින අවස්ථාවල තියෙනවා. නමුත් ඒක රස විඳීම නෙවෙයි. ඒක යා තේරුම් අරගෙන නැහැ. අපි බලන්න ඕනේ අර බස්වහර කොහොමද චිරන්තනද නූතන ඊළඟට ශබ්ද අලංකාර පාවිච්චි කරලා තියෙනවා. මේ ශබ්ද අලංකාරය කියලා කියන්නේ බොහොම ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා. මේක හැම එකක්ම නෑ මේකේ හැබැයි. මේ හැම එකක්ම මේකේ නෑ. වෙනත් ආකාරයකට පාවිච්චි කරනකොට අපිට බලන්න පුළුවන් ශබ්ද අලංකාර දැන් සීපද කවියක් පාවිච්චි කරලා තියෙනවා අපිට පුළුවන් මේකේ ඉලිවැට තියෙනවා කියලා කියන්න පුළුවන්. මේකේ අනුප්‍රාශය තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේකේ යවහන තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේකේ අපිට ධ්වනි වචන යෙදුම් පාවිච්චි කරන ද්විත්වය පාවිච්චි කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේ එක එක විදිහට තියෙන්න පුළුවන්. ඒ වගේ රසද මේ විචාර ආකෘතිය මේ විදිහට පාවිච්චි කරලා තියෙන හැම එකටම පොදු වෙන විදිහට. නමුත් සමහර ඒවා ඒ සියල්ලම නැහැ. සමහර ඒවා සියල්ලම නැහැ. ඒ නිසා සංයමය සංසිද්ධ බව නිර්ණායත්වය අවසානයේදී මේ කවිය සාර්ථක කරගන්න පාවිච්චි කරලා තියෙනවා. ඒ විදිහට පාවිච්චි කරලා ඊ타මත්ම පද පෙළවල් කීවෙකින් සෝබර හැඟීම අපිට ඉදිරිපත් කරලා තියෙනවා දයාසේන මුල්සිංහයන් විසින්. ඡේද වෙන් කළ බොහොම අපූර්වට ලස්සන ඉදිරිපත් කරන මේකයි පන්තිය. දැන් දුවේ පුතේ මේ තේරුම් ගන්න මේකෙදි විශේෂයෙන්ම මම කිව්වා මේ ඉස්සෙල්ලම අපිට හම්බ වෙන්නේ ප්‍රතිභාව. ඉස්සෙල්ලම අපිට හම්බ වෙන්නේ ප්‍රතිභාව. මේක ලියාගත්තා කවන්නේ. ප්‍රතිභාව ඉස්සෙල්ලම හම්බ වෙන්නේ. හොඳයි ප්‍රතිභාව. ප්‍රතිභාව හම්බ වෙනවා. ප්‍රතිභාවෙන් තමයි අපිට පරිකල්පණය හම්බ වෙන්නේ. ප්‍රතිභාව අංක 2කට දාගන්න පරිකල්පණය. ප්‍රතිභාව පරිකල්පණය අංක 3ට දාගන්න පරිකල්පණයෙන් පස්සේ අපූර්වත්වය. පරිකල්පණය අපූර්වත්වය. අංක 3ට අපූර්වත්වය. අපූර්වත්වයෙන් පස්සේ තමයි අපිට චමත්කාරය. චමත්කාරය. චමත්කාරයෙන් පස්සේ අපිට රස. මේ රසය කොටස් දෙකකට බෙදෙනවා. ආනන්දය සහ ප්‍රඥාව. රසය අපිට කොටස් දෙකකට ගෙනියනවා ආනන්දයෙන් ප්‍රඥාව කරා. දැන් විචාර ක්‍රමයට බැලුවායින් පස්සේ මෙන්න මේ ආකෘතිය අපිට මේ අපි දුන්න ආකෘතියෙන් අපිට ලබන්න ප්‍රතිඵලය තමයි මේ කවිය ගලාගෙන යන ක්‍රමය තමයි ඉස්සල ප්‍රතිභාව, ප්‍රතිභාවයෙන් පස්සේ පරිකල්පණය, පරිකල්පණයෙන් පස්සේ අපූර්වත්වය, අපූර්වත්වයෙන් පස්සේ චමත්කාරය, චමත්කාරයෙන් පස්සේ රසය. මේ රසය ආනන්දය සහ ප්‍රඥාව. මේ ගුණාංග වලට අපිව පත් කරනවා. එහෙම වුණාම තමයි කවියක් ගීතයක් අතිශයින් සාර්ථක වෙන්නේ. ඔබට කියන්න පුළුවන් මේ විදිහට. දැන් මේවා පද ලියා දක්වනකොට විෂද කරනවා, ගම්‍යමාන කරනවා, ධ්වනි කරනවා, තීව්‍ර කරනවා. දැන් දූල පුතාලා මේවා රසාස්වාදෝ දැකලා ඇති.
ශබ්ද ධ්වනි කරනවා, අර්ථය තීව්‍ර කරනවා, රස ජනනය කරනවා, ඒ වගේම මේ ගම්මිමාන කරනවා. මේ වගේ වචන මේ රසාස්ත්‍රීය මේ යෙදුම් වලට පාවිච්චි කරනවා. අපි මේ රසාස්වාදීදී පාවිච්චි කරන වචන. මේ වචන සෙට් එකක් ඔබ තේරුම් ගන්න ඕනේ. ඔක යම් දේවල් කියවන ගමන් ගම්මිමාන කරනවා, පරිකල්පනය කරනවා, විෂද කරනවා, ඒ වගේම ජනනය කරනවා. මේ වගේ වචන උදලා තමයි අපි මේක ලියන්නේ. තීව්‍ර කරනවා. ඒවා පාවිච්චි කරලා ලියන්න. එහෙම ලියලා අවසානයේදී ඉදිරිපත් කරන මේ සියලු අංගයන්ගෙන් සලකා බලන විට භාෂා කියන්නේ තේමාව සාර්ථක කර ගැනීම යුද යුතු උපක්‍රම වල සාර්ථක භාවය, ඒ වගේම අපේ හදවතේ ඇතිවෙච්ච රසය, ඒ ජනනීය කිරීම සඳහා පාවිච්චි කරපු උපක්‍රම සියල්ලම මේ කවියේ ප්‍රමාණයට සාර්ථක වෙලා තිබෙනවා. ඒ සාර්ථකත්වය නිසා මේක සාර්ථකයි පන්තියක් වෙලා අපිට අගය කරන්න පුළුවන් කියලා නිගමනයකට එන්න. එහෙම සාර්ථක කිරීම නැත්නම් සාර්ථකයයි කීම යුක්ති සාධකයි කියලා නිගමනයකට එන්න. එහෙම නිගමනය දීලා කාව්‍ය නැත්නම් ඔබේ විචාරය නතර කරන්න. ඕම ඔය විදිහට විචාරයක් කරනකොට සාමාන්‍යයෙන් ඔබ දැන් මගෙන් ආයි තමයිලාට ප්‍රශ්නයක් මේක වචන 350ක් විතර ලියන්න ඕනේ කියලා. නෑ වචන සාමාන්‍යයෙන් 250කින් ලියන්න පුළුවන් මේක. සාමාන්‍ය පෙළේදී රචනයක් ලියන්නේ වචන 250කින් විතරනේ. හැබැයි දරුවනේ වේගවත් ලියන්න පුළුවන් කෙනෙකුට ඕනනම් ඊට වැඩි ලියන්නත් පුළුවන්. හැබැයි මම විශේෂයෙන් ඉස්සෙල්ලා අවධාරණය කළේ අපි දවුළු සමහර පස්සපත්‍රවල පැය ගණන් සමහර ලාවට ඇත්තටම විනාඩි 30 ලියලා වගේ පේන්නේ. සමහරට පොළ ගණනාවක් කියලා තියෙනවා මේ රසාස්වාදයේ ලකුණු ලැබෙන්නේ 10යි නැත්නම් 12. ඒ කාලවල ලකුණු වෙනස් වෙනවා. දැන් මේ ගමන අලුත් පස්සපත්‍රේ ලැබෙන ලකුණු 12යි. මේ ලකුණු 12 ගන්න මේ විශාල කාල පලාසයක් පාවිච්චි කරලා අවසාන ප්‍රශ්න 4 සාර්ථක කරගන්න තියෙන කාලය නැති කරගෙන තියෙනවා. ඒක නැති කරගන්න එපා. මේ විචාරාකෘතිය පාවිච්චි කරලා මේ හොඳට කියවලා ඒ ආකාරයට යන්න. දැන් මම හිතන්නේ මේ ගැන මම නැවත කතා කළා වැඩි වගේ මම ඊළඟට ඔබට අවධානය යොමු කරනවා මේ කයි පන්තියේ නැත්නම් මේ ස්කීම අපිට හම් වෙන ආදරණීය පාසල 1954 නන්දන වීරසිංහයන්ගේ ආදරණීය පාසල කියන කයි පන්තියේ තමයි මම ඊළඟට යන්නේ. නන්දන වීරසිංහ. මේ නන්දන වීරසිංහ කවුද කියලා මේ ඔය පොතේ තියෙනවා. මම ඊයෝගෙන වචනයක් සඳහන් කරන්න යන්නේ. හැබැයි ඔබ කයිපන්ති දැක්කහම ඔබ තේරුම් ගන්න මේ ආදරණීය පාසල කියලා. අපි මේක ළමයින්ට කියා දීලා තියෙනවා මේ එක පැත්තකින් මේ ටික ලියන්න ඊට පස්සේ මේ කියන්නේ මේ කයිපන්ති ටික ලියාගෙන යන්න ඊට පස්සේ මේ කයිපන්ති ලිව්ව මේ කවිය කවුද කියලා මේ පැත්තේ හිස්තැන දාගෙන යන්න කියලා. එහෙම නැත්නම් යා කරන්න කියලා. මේක පොඩි අභ්‍යාස අපි ඉස්කෝලේදී කරනවා. එහම අභ්‍යාස කළාම 25ම ලියපු එක්කෙනා ගැන මේ ළමයට සංකල්පයක් එනවා. ඒ අදහස එනවා. හැබැයි ඒකත් වැදගත් වෙනවා. සමහර වෙලාවට අපි රසාස්වාද ලියලා බලලා දිනවා. ලියපු එක්කෙනා දන්නේ නැහැ. ලියපු එක්කෙනා මේ රසාස්වාදේ ඉන්නේ. ඒක මොන යුගයේද කියලාවත් නැහැ. ඒවත් අඩුපාඩු. හොඳට මතක තියාගන්න මේකට බහිනකොට යුගයේ කියන්නේ ඒ කවිය කොයි පැලැන්තියටද නැත්නම් කොයි රැල්ලටද කොයි මේ තරංගයටද අයිති? කොයි පුරුකටද අයිති? මේ පුරුක තරංගය කියන එක අද පාවිච්චි කරන තරංගය කියලා අතීතේ පාවිච්චි කළා පුරුක කියන කයි පුරුක කියලා පළවෙනි කයි පුරුක දෙවෙනි කයි පුරුක කියලා. දැන් මේ කයි පුරුක කියන පාවිච්චිය එහෙම නැත්නම් තරංගය කියන වචනේ තමයි නූතනේ පාවිච්චි කරන්නේ. ඒ පාවිච්චි කරන ආකාරයට ඔබ තේරුම් ගන්න ඕනේ. හැබැයි සමහරව එහෙම ලියාගෙන නැතුවත් මේ රසාස්වාදයට බහින වෙලාවල් තියෙනවා. අංග සම්පූර්ණ නැහැ ඒක රසාස්වාදයේ. ඒ නිසා රසාස්වාදයේ ලකුණු දීම. දැන් මේ ආදරණීය පාසල. දැන් මම ඉදිරිපත් කරන්න යන්නේ ආදරණීය පාසල කියන කයිපන්තිය. දැන් ඔබ ගාවත් මේ ආදරණීය කයිපන්තිය තියෙනවා. දැන් බලන්න කන්ද පාමුල තවම පෙරසේම ඉදා තිබූ තැන මේ මගේ පැරණි පාසල. අපූර්වයි. කන්ද පාමුල තවමත් පෙරසේම ආදර ඉදා තිබූ තැන මේ මගේ පැරණි පාසල. දැන් පාසල. දැන් මෙයා ඉදිරිපත් කරලා තියෙන පාසලට ආදරණීය කියලා. දැන් විශේෂණයක් දාලා තියෙනවා. බලන්න. මේක ඉදිරිපත් කරලා තියෙන ආදරණීය පාසල. මේ ආදරණීය පාසල කියලා ඉදිරිපත් කරන්නේ කොහොම සංකල්ප රූපයකින්ද නැත්නම් කොහොම සිතුවිල්ලකින්ද ඉදිරිපත් කරන කවියාව අපිට දකින්න පුළුවන් මේකේ. තරංග වැද පරයා ඒකෙකු නොහැරම. ජය කනුව වෙත දිව යන මග කියා දුන් පාසල. දැන් දෙවෙනි එකේ කියනවා මග කියා දුන් පාසල. ඒකට පිළිගහගන්න. මගේ ආදරණීය පාසල, මගේ පැරණි පාසල, ඊළඟට මග කියා දුන් පාසල. තුන්වෙනි එකේ කියනවා පසුපසුම අසුන්වල අප වෙත සුරත දිගකොට බැරිය උන්නේයි එලා දුටුවේ දවස ඉදිරි පෙළ සිසු නඩය සරදම් සිනාදී ප්‍රීතිසිත වියරු කළ තැන මගේ සුද්ධ වූ පාසල. එහෙම කියලා සුද්ධ වූ පාසලේ ආයිත් දාලා තියෙනවා පාසල කියලා.
අදත්ෙහි උලෙලෙකි සමත්ය හට තින්න පුද දෙන මෙත් සිහිල් ආදර වදන් වෑහෙන මහා සබෙහි තවම පැසසුම් ලබන ඉදිරි පෙළ සිසුම් කැල. අපි මේක විග්‍රහ කරලා බලමු. ඊළඟට කියනවා ලකුණු අඩු අය අතර පළමුවෙනි යන් නොම දැක කන්ද නොම නැගම පෙරමෙන් එකම තැන läග ඉඳිමින් පෙරමුණට සටන් සංගයන් නිවන ආදරණීය පාසල. මෙන්න බලන්න ආදරණීය පාසල කියලා මේක ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මොකක් වෙන්න පුළුවන්ද මේ ආදරණීය පාසල ගැන කියන කයිපන්තිය. මේ ආදරණීය පාසල ආදරෙන්ද කියන්නේ. හැබැයි ආදරයක් නැත්තේත් නෑ. හැබැයි පොඩි විවේචනයකුත් එල්ල කරනවා. දැන් මේකේ තියෙනවා පාසල කියලා අවස්ථා රාශියකින් උදලා. එතකොට ඒක අවධාරණාර්ථයට එනවා. දැන් අපි සමහර වෙලාවට රචනයකදී එකම වචනේ දුවොත් එහෙම අපි ඒකට පුනරුක්ති දෝෂය කියලා කියනවා. නමුත් කවියකදී එකම වචනේ 3-4 පාරක් දුවොත් එහෙම ඒකට අවධාරණාර්ථය කියලා ඒකට අලුත් අර්ථයක් ඉදිරි වෙනවා. අවධාරණය කරලා කියනවා. ඒ වගේම අනුප්‍රාස අලංකාරයක් ඒකට එක්කව වෙන්නත් පුළුවන් සමහර වෙලාවට ළඟ ඉදිරිපත් කළොත් සමහර වෙලාවට ඒකෙන් අලුත් අර්ථයක් ජබ් වෙන්නත් පුළුවන්. දැන් මෙයා සංකේතයක් ඉදිරිපත් කරලා තියෙනවා. මගේ පැරණි පාසල බලන්න අලුත් නොවන මේ පාසල ගැන තමයි කවිය ඉදිරිපත් කරලා තියෙන්නේ. අලුත් නොවන පාසල ගැන. හැබැයි මේ පාසලේ හොඳ කනුත් තියෙනවා අඩුපාඩුකනුත් තියෙනවා. කවිය වැඩි අඩුපාඩුකම් වල ඊටාම සදය උපහාසයක් සදේ උපහාසයක් මේකේ අපිට එල්ල කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපනීය ක්‍රම ගැන මේකේ අපිට ඉල්ල කරලා තියෙනවා. දැන් මේකේ මේ කවිය නූතන කවියෙක්. එතකොට විවිධ විචාර වලට වාජනය වෙච්ච ඒ වගේම සම්මාන දිනාගත්ත කවියෙක්. එතකොට මෙතුමා ආදරණීය පාසල ඉදිරිපත් කළා තියෙන්නේ හන්ද පාමුල තාවු පෙරසීම. එදා තිබූ තැන මේ මගේ පැරණි පාසල. එමය ඉදිරිපත් කළා තියෙන්නේ. තරඟ වැද පරයා එකකු නොහැරම. ජය කනුව වෙත දිව යන මග කියා දුන් පාසල. අපි ඉනිකා මේ තරඟයක්නේ බොහෝ වෙලාවට අධ්‍යාපනයේදී කියන්නේ. දැන් අපේ ලක්ෂ 3මාරක් නැත්නම් 360ක් 340ක් ඉදිරිපත් කරන විභාගෙට. නමුත් ඕකෙන් ඉදිරිපත් වෙන නැත්නම් විශ්වවිද්‍යාලයට යන ඉතාමත්ම අඩු කොටසක් අනික් අය සමහරවිට විභාග රැකියාවලට යනවා. නමුත් සමහර වැඩි කොටසක් අත්හැරී යනවා. ඒ අය. ඒ වගේම තරඟ වැදිලා ඉදිරිපත් වෙනවා. සමහරට විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ සමහරවිට හිටිය අර පන්තියේ හිටිය යාළුවා මමතක වෙනවා. සමහරවිට පුරාණ කාලේ අර මේ දිසාපති කාමරයේදී කියලා මොනිකා රුවන්පතේ ලියපු කවිය වගේ ඒකෙත් පේන්නේ වගේ සංකල්පයක් නේ. දිසාපති කාමරයේදී අර මුල හිටිය තමන්ගේ හිතවතා අමතක වෙලා යන ඒ වගේ මේ නොපෙනී යනවා. ඒ විදිහට තමයි මේ පාසලේ සිදුවෙන ක්‍රියාවලිය. පසුපස අසුන් වල අප වෙත සුරත දියුකොට බැරි යුන්නේ ඇයි? දැන් ඇත්තටම පුළුවන් යුන්නේ බැරි යුන්නේ කියලා වෙන් කරන සංකල්පවල සමහරලාට සමහර ඉස්කෝලවල තියෙනවා. සමහර ලකුණු පරාසයන් තුලින් ලකුණු අරගෙන A පන්ති වලට ඒ කණ්ඩායමක් B පන්ති වල කණ්ඩායමක් C පන්ති වල කණ්ඩායමක් කියලා එක එක පන්ති වලට දානවා. ඒකට දැම්මෙන් පස්සේ වැඩිම ලකුණු තියෙන අය සමහරලාට මේ D පන්තියේ ඉන්න පුළුවන්. A පන්තියේ ඉන්න පුළුවන්. එක එක විදිහට එක එක පාසල් මේවා වර්ගීකරණය කරනවා ප්‍රභේද කරනවා. අප බැරි වුණයි දිගු කොට. හෙලා දුටු ඒ දවස ඉදිරි පෙළ සිසු නඩය. සරදම් සිනාදී ප්‍රීති සිත් වියරු කළ තැන මගේ සුද්ධ වූ පාසල. එතන තියෙන සුද්ධ වූ පාසල කියලා. හැබැයි සුද්ධ වූ පාසල අසුද්ධ පාසල බවට පත් වෙනවා අනිත් පැත්තේ. දැන් මේකට කියන්නේ දරුවනේ මේකට කියන්නේ උත්ප්‍රාසය කියලා. මේ වචන ඉදිරිපත් කරන ක්‍රමයට අපිට එන්න උත්ප්‍රාස රසයක්. මොකද උත්ප්‍රාසය කියලා කියන්නේ කියන අර්ථයට වැඩිය වෙනස් වූ අර්ථයක් දෙනවා නම් තමයි උත්ප්‍රාසය. වෙනත් අර්ථයක් දෙනවා උත්ප්‍රාසය. දැන් මම කියනවා කෙනෙක් දිහා හිනහ වෙලා බලලා හොඳයි ඉගෙන ගත්ත හැටි කියලා. ඒක සාමාන්‍ය ඉගෙන ගත්ත හැටි. මම ටිකක් S2 ගේම වෙනස් කළා කටහක් නිරීක්ෂණය වෙනස් කළා මම කියන හොඳයි ඉගෙන ගත්ත හැටි. ඩක් පිටිකාර. එතන කියන්නේ ඉගෙන ගත්තේ නැති හැටි. ආන උත්ප්‍රාසය. මෙතනත් කියන්නේ මගේ සුද්ධ වූ පාසල කෙනෙක් උත්ප්‍රාස ගතියක් මේකේ තියෙනවා. මේ ප්‍රීතිමත් වියරු සිත් වියරු කළ තැන මගේ සුද්ධ වූ පාසල. එතන හරි ගැඹුරක් ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තට මේකේ පාසලට පොඩි අපහාසයක් යා බොහොම සදෙන් නිර්දය අපහාසයක් ලබා දෙනවා. නැත්නම් ඒක හැබැයි ගැඹුරේ නෙමෙයි තමයි ලාවට හිතන්න ඉඩ දීලා තියෙනවා. හිතන්න ඉඩ දීලා තියෙනවා. අදත් ඒ උලෙලෙකි. මෙන්න දුර්වල තැනක් පෙන්වනවා. අදත් ඒ උලෙලෙකි. බොහෝ වෙලාවට අපි කරන්නේ ඉතින් ලකුණු 75ට වැඩි 80ට වැඩි 90ට වැඩි නේද? කොහොම ලබා ගත්ත හැටි අපි සම්මාන සාතික දෙන්නේ. අනික් යෝන් ගෙදරට පල්ලා කියලා ඉල්ල ඉඳලා තමයි සෑගි ප්‍රදාන උත්සව කරන්නේ. ඉතින් මේක එච්චර හොඳ සංකල්පයක් නෙවෙයි කියන එක තමයි
අද අධ්‍යාපන මනෝවිද්‍යාව වටහාගෙන තියෙන්නේ ඒ අයත් අර අයත් මූව් කරලා ඒගොල්ලන් තෑගි ලබන එක දකින්න කියලා තමයි පෙන්නන්නේ. එතකොට තමයි ඒගොල්ලෝ හඹාගෙන අයත් එක්ක යන්නේ කියන එක. ඉතින් එතකොට මේ සංකල්පත් අපිට මේක වටහා ගන්න පුළුවන්. අදත් ඒ උලේගි සමත්තයට පිළිද පුද දෙන. ඒක නිකන් දෙනව නෙමෙයි පුද දෙනවා. ආන් වචනේ පාවිච්චි කරපුවාට. මම කියවනේ විමර්ශනයක මෙතුමා ඉදිරිපත් කළා තියෙනවා මේ භාෂා වික්‍රමයක් කියලා. නේ පුද දෙන. ඒවා තේරුම් ගන්න. පුද දෙනවා කියලා කියන්නේ. දැන් අපි වඩිනවා කියලා කිව්වොත් එහෙම ස්වාමීන් වහන්සේ කෙනෙකුට නේ අපි පාවිච්චි කරන්නේ. නමුත් අපි දැන් මල් යහනාවට වඩින්න කියලා ගුණදාස සමරසේකරයන් කවි ඉදිරිපත් කළා තියෙනවා. මල් යහනට වඩින්න කියලා කියන්නේ ඒක අපූර්වත්වයෙන් ඉදිරිපත් කළා තියෙනවා. ගාම්භීරත්වයෙන් ඉදිරිපත් කළා තියෙනවා. එතන ඉදිරිපත් කළේ මල් යහනාවට වඩින්න කියලා. එහෙම ඉදිරිපත් කළාම අපූර්වත්වයක් තියෙනවා. දැන් බලන්න මෙත් සිහිල් ආදර වදන් වෑහෙන මහ සභෙහි තවම පැසසුම් ලබන ඉදිරිපෙළ සිසු කියලා තාමත් අර විදිහටමයි වෙනස් වෙලා නැහැ. පොඩි උන්ට රැගේ දුර්වලව වගේ කරන් ඉස්සරහට ගන්න උත්සාහ කරන්නේ. තාමත් අර ලොකු මොහොතේ උමතෝල තමයි තෑගි දෙන්නේ. ලකුණු අඩු අය අතර පළවෙනියන් නොම දැක කන්ද නොනැගම පෙරමින්. එතන කියනවා පළමු කන්ද නොනැගම පෙරමින් එකම තැන läග හිඳිමින් පෙරමුණට සටන් සගයන් නෙවන ආදරණීය පාසල. ලකුණු අඩු අය අතර පළමුවෙනිය නොම දැක. එතකොට ඒකේ අපූර්වත්වයක් වෙනවද නැත්නම් ගැඹුරක් වෙනවද කියලා කියන කවිය මේ පාසල කරන වැඩේ එකම තැන läග හිඳිමින් පෙරමුණට සටන් සගයන් නෙවන ආදරණීය පාසල. මේ ආදරණීය පාසල කියන එකට ඇවෙයි මේ ආදරණීය පාසල කියන එක ඇත්තටම අපේ පාසල් ජීවිතය ආදරණීයයි. මොකද ගමේ බොහෝ අය පාසලේ හම්බ වෙනවා. ඒ වගේම පිටට ගියොත් එහෙම ශිෂ්‍යත්වය ලබාගෙන ගියොත් ඒ වෙනත් ස්ථාන වලින් ලබාගත් අය නැත්නම් ස්ථාන වලින් එකතු වෙච්ච අය හමු වෙනවා. ඒගොල්ලොත් ඒක කෙලිකවටකම් ක්‍රීඩා උත්සව කරනවා, සංගීත සංදර්ශන කරනවා, විවිධ කොන්සර්ට් නැත්නම් විවිධ ප්‍රසංග කරනවා. එතකොට මේ චාරිකා යනවා. එතකොට මේ ළමයින් එකට එකතු වෙන මුසු වෙච්ච පාසල ආදරණීය පාසලක්. කවදාකවත් මේ පාසල ආදරණීය නැති වෙන්නේ නැහැ. හැබැයි ආදරණීය පාසලට වක්‍රව චූටි අඩුපාඩු ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තමයි සුද්ධ වූ පාසල කියන ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ සුද්ධ වූ පාසල වැරදි වැඩක් කරනවා. මේ සුද්ධයි කියලා කියාගන්නේ අය අසුද්ධ වෙලා තියෙනවා මෙතෙන්දී. අනිත් පැත්තට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ මොකද්ද? මේ සතන් සංගයන්ම එවනවා හැබැයි අර ගොඩක් දෙනෙක් බැරි වුණු ටික පැත්තකට දාලා එහෙම කියලා. එතකොට මේකේ පාසලේ තියෙන අධ්‍යාපනයේ තියෙන අඩුපාඩුවක් තමයි මේ ආදරණීය පාසල තුලින් ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් එතකොට මේක ලියන කෙනා කාව්‍යාත්මක ඉදු මොනවද කියන වටහා ගන්න ඕනේ. දැන් කන්ද පාමුල මෙම සංකේතයක්. මේක සංකේතයක් විදිහට වටහා ගන්න පුළුවන් මේ කන්ද පාමුල කියන එක. මේක මේ අපූර්වත්වයෙන් අපිට ඉදිරිපත් කරන කන්ද පාමුල. එතකොට මේ කන්ද පාමුල කියන සංකේතයක්. මේක අපූර්ව සංකේතයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම පෙර සීම ඉදා තිබූ තැන මේ මගේ පැරණි පාසල කියන එක සංකේතයක් විදිහට අපිට අරගෙන ඉදිරිපත් කරලා තියෙනවා මේකේ. එතකොට තරඟ වැද පරයා එකකුණු හැරම නූතන බස් පාර පාවිච්චි කරලා තියෙනවා. අරගෙත් පාවිච්චි කරලා තියෙන එකයි ජය කණුව වෙත දිව යන මග කියා දුන් පාසල. දැන් තරුවනි පසුපසම අසුන්වල අප වෙත සූරත දිග කොට බැරිය උන්නේ ගියා. දැන් මේ ඉක්ම පාවිච්චි කරලා තියෙනවා. එලා දුටු ඒ දවස ඉදිරි පෙළ සිසු නඩේ සරදම් සිනාදී ප්‍රීතිසිත වියරු කළ තැන මගේ සුද්ධ වූ පාසල. ඒ ආදි වශයෙන් ඉදිරිපත් කළ තියෙන හැටියට දැන් එදත් ඊ උලෙලෙකි බොඩි සමච්චල් කළා තියෙනවා. දැන් මේව වටහා ගන්න ඉස්සෙල්ලා මේ වැදි බලන්න මොනවද කරලා තියෙන්නේ කියලා. කාගේවත් සිතුවිලි වලට වැඩි අවධානයෙන් ඔබගේ දැන් ආත්ම බුද්ධි සුගන්ධේව ගුරු බුද්ධි විශේෂතෝ අර පරණ සංස්කෘත ශ්ලෝකයක කියලා තියෙනවා ආත්ම බුද්ධි සුගන්ධේව ගුරු බුද්ධි විශේෂතෝ. ආත්ම බුද්ධිය තමයි වැදගත් වෙන්නේ. ආත්ම බුද්ධිය අවදි කරගත්තාන් පස්සේ ඔබට මේ කල්පන්තිය දිහා හොඳට බලන්න පුළුවන්. බලලා මොනවද මේ කියන්නේ කියලා වටහා ගන්න පුළුවන්. හැබැයි මේ හැම කවි පන්තියකම අර විචාර ආකෘතියේ තියෙන සියලුම ගුණාංග නැහැ. සමාසෝක්ති අලංකාර නැහැ, උත්ප්‍රේක්ෂ අලංකාර නැහැ. හැබැයි රූපක තියෙන්න පුළුවන්. සමහර ලාවට මේක දීපක කියලා වචනයක් පාවිච්චි කළා. ඒ වගේ දේවල් එහෙම නැහැ. හැබැයි සමහර කවි පන්ති වල තියෙනවා. ඒ තියෙන කවි පන්ති විචාරය කරන්න ගියාම තමයි ඒ සියල්ල පාවිච්චි කරන්නේ. හැබැයි නැති තැන්වලදී ඒව පාවිච්චි කරන්න ඒවා කියන්නේ යන්න ඕන නැහැ. තේරුම් ගන්න ඔබට දැන් මේකෙදි ඉස්සෙල්ලම මේකේ තේමාව කියන්නේ. මේකේ තේමාව කියන්නේ මේ කියන්නේ අධ්‍යාපනයේ තියෙන අඩුපාඩුකමත් පාසලේ තියෙන නොගැලපීමත්
ඒක නොදියුණු ස්වභාවයකින් තාමත් පවතිනවා කියන එක පැරණි අධ්‍යාපන ක්‍රමයේ අපේ නොදියුණු ස්වභාවයක තව පවතිනවා. ඒකෙන් අපි සියලු දෙනාම ඉදිරියට ලබා ගන්නේ නැහැ, එතන දියුණු කරන්නේ නැහැ කියන සංකල්පේ වටහා දෙන්න මේ ආදරණීය පාසල ඉදිරිපත් කරලා තියෙනවා. නිදහස් කවියාර පාවිච්චි කරලා මේක ඉදිරිපත් කරලා තියෙනවා. නූතන බස්වාහාර පාවිච්චි කරලා ඉතාමත්ම ලස්සන කාව්‍ය ආකෘති නැත්නම් කාව්‍ය උක්ති පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේකේ සම්බන්ධයක් බැරි වුණේ කියලා. එයාගේම ඒගොල්ලන්ගේම දැන් අපි කියනෝනේ ඩිරෙක්ට් ස්පීච් and ඉන්ඩිරෙක්ට් ස්පීච් කියලා. ඩිරෙක්ට් ස්පීච් එකක්. කෙලින්ම අපිට බැරි වුණ. ඒ කියන ප්‍රකාශයෙම ඍජු කතනයක් අරගෙන ඉදිරිපත් කරලා තියෙනවා. ඒක කියන්නේ අපි දෙබස් කියන්නේ. ඒ දෙවසක්ම අරගෙන බැරි වුණේ හිලා දුපු දවස් ඉදිරිපත් කළා. නඩේ සරදම් සිනාදී පීතිසි පියරු කරගෙන. මගේ සුද්ධ උපාසල. හැබැයි එහෙම කරපු දැන තමයි මගේ සුද්ධ උපාසල කියලා කියන්නේ. සුද්ධ උපාසල කියන එකෙන් පැහැදිලිවම අතිශයින් මේ පාසලේ තියෙන ක්‍රියාකාරකම මේ අපිට විමර්ශනයේට නැවත වරක් භාජනය කරනවා අපේ සුතුවිල්ලට. මේක සුද්ධද? මේක අසුද්ධයි. ඒ ළඟම තියෙන අසුද්ධයි බල කරන වැඩේ කියන එක. කියන්නේ මේකේ වක්‍රව කියලා තියෙනවා. ඒකේ කියලා නෑ කෙලින්ම. නමුත් කියවිලා තියෙනවා අපිට. කියලා තියෙන වදන් වලින් මම කියවන කවියක් කියලා කියන්නේ ගොඩක් කපල වල ටිකක් කියනවා කියලා. මේ ටික කියලා තියෙන එකෙන් අපිට ගොඩක් කියා ගන්න පුළුවන්කම තිබෙනවා කියන්නේ. සංක්ෂිප්තභාවය. අදත් ඒ උලෙලෙකි. සමත් අය හට කිලින පුද දෙන මෙත් සීල් ආදර වදන් වැහෙන මහා කවියෙක්. දැන් ඒගොල්ලන්ගේ ඇගයීම් කරනවනේ මෙච්චරක් ලබා ගත්තා මේ වගේ සම්මාන ලබා ගත්තා. එහෙම කියලා තවම පැසුම් ලබන ඉදිරි පෙළ සිසු කැල. ඒගොල්ලන් තමයි තාමත් ඇගයීම් කරන්නේ. මේ පැරණි පාසලේ ස්වභාවය. නමුත් දැන් අද දියුණු වෙන්න ඕනේ. ලෝකයේ දියුණු අධ්‍යාපන ක්‍රමේදී අපි බැරි එකයි පුළුවන් එකයි කියලා වෙන් කරන්නේ නෑ. සමහර ලාවට පුළුවන් එක පහේ පන්තියේදී බැරි එක අටේ පන්තියට යනකොට සමහරට දක්ෂයෙක් කියලා තියෙන්න පුළුවන්. සමහර ලාවට සාමාන්‍ය පෙළේදී බැරි එක විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් අර අනික එක්කෙනාට ඉස්සෙල්ලා. සමහර ලාවට එහෙමයි ස්වභාවය. පසු පෙළේදී මුල් කාලේදී දක්ෂයෝ සමහර ලාවට උසස් පෙළට යනකොට බැරි වෙලා තියෙන්න පුළුවන්. දුර්වල වෙලා තියෙන්න පුළුවන් විවිධ හේතු නිසා. ඒවා පරිසරයත් එක්ක නැත්නම් ඒගොල්ලන්ගේ සංකල්පات එක්ක නැත්නම් ඒගොල්ලන්ගේ ස්වභාවයත් එක්ක ඇති වෙන දේවල්. එතකොට නමුත් මේ පාසල කියන එකේදී කවියා ඉදිරිපත් කළා තියෙන්නේ අපේ අධ්‍යාපනීය පිළිබඳව අපේ පාරම්පරික අධ්‍යාපන රටාව වෙනස් විය යුතුයි කියන තැනක ඉඳගෙන තමයි මේ කවි පන්තිය ලියන්නේ. ඔබට ඉදිරි කාලයේදී මේ කවි පන්ති වල නැත්නම් මේ පොතේ තව තැන් වලින් ඔබට විවිධ ආචාර්යවරු සම්පත්දායකයෝ ඔබට කතා කරයි. ඒ කතා කරනකොට ඔබට බොහෝ දේවල් මේක දැනගන්න පුළුවන්. හැබැයි දරුවනේ මට මේකට වෙලාවක් උනේ නැහැ මේ කවි පන්ති ගැන සමහර දේවල් ගැන සමස්තය කියන්න. නමුත් මේ සමහර මේ හොඳ කවි මේ අපිට මේ කවි පන්ති වල සමහර ලාවට අඩුද කියලා වෙලාවකට හිතෙනවා. මීටත් වැඩි හොඳ කවි පන්ති තියෙනවා අපේ නූතන කවියෝ අතරේ. ඒවා මේ සංස්කරණ වලට අසු වෙලා නැතිවා වගේත් පේනවා. නමුත් සමහර වෙලාවට ඒව තිබුණොත් තමයි වඩා ලස්සන. දැන් බලන්නකෝ මේ ඔබම කියාගෙන ආපු නැත්නම් සමහර වෙලාවට ඔබට හම්බෙච්ච සමහර පොත්වල සමහර ලස්සන කවි තියෙනවා. දැන් මට මේ හම්බෙච්ච මේ අපේ විමර්ශනායකයන් කවි පන්තියක් තියෙනවා. ඔබට ඒක මේ ඔබ ගාව නැහැ. නමුත් මම මේ කියනවා මම මේ කියලා බලන්න කොච්චර ලස්සනද කියලා. මෙන්න මේ කවි පන්ති දිහා බලන්න. ආගෙන ඉන්නකෝ. රැලි වැටුණු වලායට දැන් දිවි යන ජීවිතය කියලා තමයි ඉදිරිපත් කරන්නේ. ගෙවි යන ජීවිතය රැලි වැටුණු වලායට මහලු වී ඇත අහස සයිරුරල නිසල වෙයි හකුළුවා දහස් සත මැකී යයි ගස් කොළන් නොමැසී පිය තෙපුල් ගිල් කුලක් මත හැපි චොපුන් සද කෙදී යයි දසක ගණනක් පුරා නොනැවතී නිනද දුන් බටනලාවේ සොරය මතකයට එපිට ඇත හැලෙන තුරුපත් විලස කලන මිතුරු මගේ පෙළ ගැසී එක දිගට සමුගන් ජීවිතේ කවුරු දොළ විවර කොට බලන සඳ බියපත් මුළු ලොවම හැකිලා ඇත අඳුරු තිතකට කුඩා කාලේ අඳුරුවක් නැත්නම් කාලේ රුදුරුවක් බිඳ හෙලයි දිවි මැදුර මගේ සිතුවිලි මැදින් සැලේ සුදු කොඩි වෙලා බලන්න අපූර්වත්වයේ විමර්ශනායකයන් මහාචාර්යතුමා ඉදිරිපත් කළා තියෙන මේ කයිපන්ති ඉදිරිපත් කළා තියෙන ගිවි යන ජීවිතය මහලු ජීවිතයකට මේ Tamanට දැනෙන හැටි කවිය ඉදිරිපත් කරන්න බලන්න රැලි වැටුණු වලායට මහලු වී ඇත අහස මේ කාලය දැන් ගිහිල්ලා එයා මහලු වෙලා පරිසරේනුත් මහලු වෙලා ඒ මහලු වෙන සංකල්පය තමයි ඉදිරිපත් වෙන්නේ සයිරුලන් රිසල වෙයි හකුළුවා දහස රැලි වැටුණු වලායට දැන් මට මහගමසේකරයන්ගේ ප්‍රේමාන්තය මතක් වෙනවා ටක් 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 දැන් ඒක ඉදිරිපත් කරන ටක් 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 කවුද
කවුද ගෙදර මේ මහරය දෙගොඩ හරියේ. යන්තම් මූණ පෙනේ ජනේලේ. තැලි වැටිලා දත් තැලිලා හිත මුට්ටක් කීයක් දාගෙන විදුලි හඳේලිය අවතාරයක් කරනවා. එහෙම කියලා කියනවා. දැන් නෑ මම මියගේ ප්‍රේමී. මෙච්චර කාලයකට පස්සේ ආදි වශයෙන් ඉදිරිපත් කරනවා. බලන්න එතකොට එතන ඉදිරිපත් කළා තියෙන අපූර්ව සංකල්පයක් මේ එතන ප්‍රේමවන්තයෝ කියන ඉදිරිපත් කළා තියෙන්නේ ප්‍රේමයේ මහල් වෙලා කියලා. මෙතන කාලය ගත වෙලා මේගොල්ලෝ මහල් වෙලා කියලා තියෙන ඉදිරිපත් කළා තියෙන්නේ. රැලි වැටුණු වලායට මහලු වී ඇත අහස. සයුරුලක් නිසල වේ හපුළු අදහස. මැකීයයි ගස් කොළන් නොමැසේ ප්‍රිය තෙපු. දැන් මේගොල්ලෝ ඉන්නේ මන්ද ක්‍රීඩා වර්ණ බල ප්‍රඥා හායන ප්‍රාප්බාර මොංග ප්‍රවංග මොමු සයන. දැන් මේ අවසාන දශකයේට ලං වෙච්ච දශකවල ඉන්නේ. දැන් කන් ඇහෙන්නේ මැකීයයි ගස් කොළන් නොමැසේ ප්‍රිය තෙපු. දැන් ඉස්සෙල්ලා වගේ හිතන්න බෑ. ගිරිකුලක් මත හැපි සුකුම් සඳ කැඩියයි. ජීවිත සුන්දර දේවල් දැන් ඒගොල්ලන්ට කැඩි යනවා. ඒවා නිකන් මතකයේ විතරයි. සමහරට ඒවා අමතක වෙලා යනවා. ඒවා දැන් මතක් වෙන්නේ. පීත් බනපොත් අර ඉස්සෙල්ලා සෙන් පවුඩර් ගාපොත් දැන් තෙල් බේත් තමයි ගන්න වෙලා තියෙන්නේ. ඒ වගේ ජීවිතේ කැඩි යනවා. මේකෙ යනවා. දශක ගණනක් පුරා නොනවතී නිනද දුන් බටනලාවේ සොරේ මතකයේ පිට ඇත. මේ කුඩා කාලේ සිගිත්තන් කාලේ කරපු ලස්සන අදහස් තුමුත් කරනවා. හැලෙන තුරුපත් තිලස බන්න උපමාව පාවිච්චි කරලා තියෙන හැටි හැලෙන තුරුපත් තිලස කලන මිතුරෝ මගේ ගහේ කොළ වැටෙන්නේ අම්සේද ඒ වගේ මගේ මිතුරෝ පෙළ ගැසී එක දිගට සමුගදින ජීවිතෙන් දැන් මාත් එක හිටිය හැටි ටික මෙරි යනවා 60න් 70න් 80න් ආදී වශයෙන් මෙරි යනවා මමත් දැන් මේවි ඉන්නවා කවුළු දොර විවර කොට බලන සඳ බියපත් අන්න සිහින ලෝකයෙන් එයා ඇවිල්ලා යහපත් ලෝකෙ නැත්නම් සත්‍ය ලෝකෙට නියම ලෝකෙට ඇවිල්ලා මුල්ලෝම හැකිලා ඇත අඳුරු තිතකට කුඩා අඳුරු කුඩා තිතකට මේගොල්ලෝ ඇවිල්ලා තියෙනවා කාලේ අඳුරුවත් බිඳ හෙලයි දිවි මැදුර මගේ සිතුවිලි මැදින් සැලේ සුදු කුඩි වෙලා බලන්න අපූර්වත්වයේ කාලේ අඳුරුවත් දැන් රූපකයක් පාවිච්චි කරලා තියෙනවා එතන අන්න මේ වගේ ලස්සන කවිපන්ති තියෙනවා අපිට මේ පොත්වලට එකතු කළ නැති එක තමයි අපිට තියෙන වාග්ය කාලේ අඳුරුවත් බිඳ හෙලයි දිවි මැදුර බලන්න ඉදිරිපත් කළ තියෙන දිවි මන්දිරයේ බිඳ මගේ සිතුවිලි මැදින් සැලේ සුදු කුඩි වෙලා දැන් මෙයාට සුදු කොඩි තමයි පේන්නේ සුදු කොඩි පේනවා ඒක සංකේතයක් කියන්නේ මොකද්ද මෙයත් දැන් මරණයට ආසන්නයේ ඉන්නේ මගේ යාළු මිත්‍රයෝ මරණය වගේ මටත් දැන් මරණය උරුමයි කියන සංකල්පය වටහා දෙනවා බලන්න විමර්ශනායක ඉදිරිපත් කළා තියෙන්නේ ගෙවි යන ජීවිතේ මට ඔය වගේ කයිපන්ති විශාල ප්‍රමාණයක් දැන් අපිට විමර්ශනායකයන්ගෙම අර මියගිය උවැසිය දැන් ඔබ කියෝලා ආපු කයිපන්තිකුත් මට මේ ඇස ගැටුණා මේ පරණ පොත් කියන්නේ මේ පසුපෙළ මේ අපිට හම්බුණා මේ 10 වසර පෙළ පොතෙන් මේ රුවන් බඳු ජීව ඉදිරිපත් කළා තියෙන මෙන්න මේ කයිපන්තිය පැණි කොමඩු කියලා කයිපන්තිය බලන්න පැණි කොමඩු වැල යන සෑම තැනකම තියෙනවාමයි gediyak තේන මත තාවුරු කරන්නට තවම අයිති ඒ විතරක්ම නොව කැකිරි වැල් හා එක්ව hina වෙනවා ඇද කර බතල වැල් වල 37න් ඉන්නවට කොළ විතරක්ම වනවන කොම හරි මේ ළඟදී අලි ගැහුවට පස්සේ ඔය හේනට කැකිරි වැල් දරදඬුව කොමඩු ගෙඩි ආගිය අතක් නැත බතල වැල් ටිකක් සීසීකඩ පාළුවට ගිය හේනක් නම් තමයි දැන් ඒ තාමත් හේන ගාවින් යන අය ඇහෙන බැව් කියනවා බතලා අල වගේක් හුස්ම ගන්න හඬ හිමිහිට බලන්නකෝ මේ පැණි කොමඩු කියන කයිපන්තියෙන් කවිය ඉදිරිපත් කළා තියෙන්නේ නිහඬවම දැන් මේ කොමඩුයි මේ බතල වැලේ තියෙන වෙනසත් එක්ක මේ නොමැකෙන මිනිස්සු දැන් මේ උද්දාර වෙලා නැත්තම් මේ ඉදිරියට ඇවිල්ලා මහා ලොකුවට මේ පිම්බෙන මිනිස්සු සමහර අය ඉක්මනින් වෙනසෙනවා අර හිමින් යන ගොඩක් දුර යනවා කියලා කියනවනේ ඒ වගේ මේ අපූර්ව සංකල්පයක් මේ කවිය තුළ තියෙනවා ඒ කියන්නේ ගොඩක් දුරට යන්න මේ බතල වැලට පුළුවන්කම තියෙනවා එයාගේ තියෙන ජීව ගුණය එයාගේ තියෙන ස්වභාවය නිසා පැණි කුමුඩු වැල එහෙම නෑ එයා ඉක්මනට විනාශ වෙනවා නමුත් එයා හැබැයි අන්‍යයන්ට පේනවා වැඩි එතකොට මේ ඕනවට වැඩිය පිම්බෙන අය ඉක්මනට වෙනසෙනවා කියන සංකල්පේ අපූර්වට මේ කයිපන්තියෙන් ඉදිරිපත් කරලා තියෙනවා හැබැයි විචාර චින්තාවක් නෙවෙයි මහා ලොකු කයිපන්ති නෙවෙයි නමුත් දැන් අපිට බැලුවොත් එහෙම අපේ කවියුගේ හිතේ කවි අතර අපේ සුදු ලියාපු කේස් වගේ කවිය ගත්තොත් කවි කතා ඉදිරිපත් කරලා තියෙනවා ඒව කොහොම දැන් සුදු වගේ කවි කතාවක් ඒකේ ලියලා තියෙන අදහස් ටික ගත්තාම තව විදියකට අපිට යන්න පුළුවන්. නමුත් මේක ඒක විචාරණයේ කතාවක් විදියට යනවා. දැන් මේ කයිපන්තිය
ඒ වගේ වටහා ගන්න ඕනේ. බලන්න මේ ඊළඟට මට අවසාන අවස්ථාවේදී මට මේකේ දැන් ඉදිරිපත් කරනකොට දැන් මේ වචන භාවිතය පිළිබඳව අපූර්ව සංකල්ප කීපයක් මම ඔබට ඉදිරිපත් කරනවා. ඒවා තේරුම් ගන්න මේ අපේ මේ පැරණි කවින් කීප දෙනෙක්ගෙන් මම අදහස් ඉදිරිපත් කරනවා මේකෙදි. දැන් බලන්නකො මේ සැල්ලීනි කවිය ඉදිරිපත් කළා උදුල සොමි කැලුම් නිසයු හිමි පුවල. මේ සැල්ලීනි කවිය බලන්න උදුල සොමි කැලුම් නිසයු හිමි පුවල පහළවන බැවින් තම වෙත නිසඹු දොළ ලක්කල ගුවන් තල සිරියහන නිකසල අතුල කුසුම් විලසින් සැදෙත තරුවැල. කවිය උත්ප්‍රාස අලංකාරය නැත්නම් උත්ප්‍රේක්ෂ අලංකාරය නැත්නම් ජීවිතයේ දීලා තියෙනවා පණ දීලා තියෙනවා පරිසරයට කොහොමද දීලා තියෙන්නේ. කවියා කියනවා මේ අන්ධකාරයේ නැමැති කාන්තාව කවියා කියනවා අන්ධකාරය නැමැති කාන්තාව විදියට තමයි අන්ධකාරය ගන්නෙ. මේ රාත්‍රියේ නැමැති කාන්තාව මේ තමන්ගේ ප්‍රෞಢ වූ ස්වාමියා චන්ද්‍රයා එනතුරු මේ ආකාශයේ නැමැති සිරියහනේ තරු නැමැති මල් අතුරගෙන බලාගෙන ඉන්නවා කියලා. බලන්න මේ සංකල්ප රූපේ කොච්චර ලස්සන රාහුල හම්බුද යොදාගත්තා. මේන ලස්සන තැන් ඒව වටහා ගන්න උත්සාහ කරන්න. මේ සංදේශවල අපූර්ව තැන් තියෙනවා. දැන් ගුත්තිලේ ඔබට අපූර්ව තැන් තියෙනවා ඔබගේ කවි පන්තියක් විදිහට පාවිච්චි. ඒව වටහා ගන්න උත්සාහ කරන්න. උදුල සොමි කැලුම් ඒ කවිය ඕන යන්තම් විකට ඔබට නිකන් දැන් මේක රෙකෝඩ් එකක් වුණොත් එහෙම ඔබට ඕන ආගෙන ආපහු මේක මතක තියාගන්න පුළුවන්. උදුල සොමි කැලුම් නිසයිරු හිමි පුවල පහළවන බැවින් තම විත නිසඹු දොළ ලකල ගුවන් තල සිරියහන නිකසල මේ අතුල කුසුම් විලසින් සැදෙත තරුවැල. චන්ද්‍රයා නැමැති ස්වාමියා එනකන් රාත්‍රිය නැමැති කාන්තාව තරු නැමැති මල් අතුරගෙන සිරියහනේ ආකාශ නැමැති සිරියහනේ බලාගෙන ඉන්නවා කියලා. බලන්න ලස්සන සංකල්ප රූපේ. ඒ වගේ. දැන් මේ මම නිතරම කවි ළමයිට කියන එක මේ ව්‍යාජෝක්ති අලංකාරය උත්තර කරන් ගිහින් අර පොයේට සිල්ගෙන ගින්තොට නැන්දා ගෙයි පැදුරේ ඉඳ බන රස වින්දා ජේන් තෙල්ලගේ මුත්තිය බින්දා නැන්දා තෙල්ලගේ කෙස් ටික සින්දා. බලන්න මේ පීබීඑල්ස් පෙරා ඉදිරිපත් කළ තියෙන කවිය. නැන්දා තෙල්ලගේ කෙස් ටික සින්දා. අපූර්ව තැන. ඒ කියන්නේ ව්‍යාජෝක්තිය. නැත්තම් එයාගේ මේ නැන්දාගේ සීලවන්ත භාවයක් නේ. පොයේට සිල්ගෙන ගින්තොට නැන්දා ගෙයි පැදුරේ ඉඳ බන රස වින්දා ජේන් කෙල්ලගේ මුත්තිය බින්දා නැන්දා කෙල්ලගේ කෙස් ටික සින්දා. බලන්නකෝ. එතකොට ව්‍යාජෝක්ති ඉදිරිපත් කළා තියෙන හැටි. මේ කුඩලිගම මෙතන මේ තව තැනක මට මතකයි ඉදිරිපත් කළා තියෙනවා මේ මෙන්න මේ ලස්සන කවියක්. බලන්න දවස ඉසිඹුලන හිරුගල ගාවා. දවස ඉසිඹුලන හිරුගල ගාවා හදවත සොම්නස් ගඟුලේ නාවා. ඊළඟට කියනවා ඔබගේ නුවන් සංගලට මම ආවා සංයෝගී පහනක් දැල්වේවා. දැන් කවිය පාවිච්චි කළා දවස ඉසිඹුලන හිරුගල ගාවා. අන්න දවස ඉසිඹුලනවා. මේ ඉසිඹුලනවා කියන්නේ පැරණි වචනයක් පාවිච්චි කරලා තියෙනවා. දවස හිමා වෙලා දැන් ඉසිඹුලනවා. යා විවේක ගන්නවා. හිරුගල ගාවා හදවත සොම්නස් ගඟුලක නාවා. හදවත සොම්නස් ගඟුලක නාවන්නේ. ඔබේ නුවන් සංගලට මම ඔබව හම්බෙන්න ආවා. ඒතකොට මේ සවස් භාගයේ මම ඔබව හම්බෙන්න යනවා මේ සවස් භාගයේ. දැන් මේව ආදරවන්තයෝ දෙන්නෙක් ඉන්න පුළුවන්. ප්‍රේමවන්තිය සහ ප්‍රේමවන්තිය. ඔබේ නුවන් සංගලට මම ආවා. ඔබේ නුවන් සංගලට කියන්නේ ඇස් ඇතුළට ඉන්න බෑනේ. හැබැයි නුවන් සංගලට එනවා කියලා කියන්නේ ඔබගේ දෙත්මානෙට මම ඇවිල්ලා ඉන්නවා. ඒ කියනවා සංයෝගයේ පහනක් දැල්වේවා. මාත් එක්ක කතා බතා කරන්න ප්‍රේමාන්විතව ඉන්න ඔබට ඔබගේ හදවතේ පහන දැල්වෙන්න කියලා අපි ඉදිරිපත් කරනවා. බලන්න අපූර්වත්වයේ මේ ඉදිරිපත් කරන මේ ඇත්තටම ඉදිරිපත් කළා තියෙන කුඩලිකම කවියක්. ඒකවල කොළඹගේ දෙවෙනි පරපුරේ කවියෙක්. මේ වගේ කවියෝ මේ වගේ ලස්සන අදහස් සිතර ගන්න. ඒ වගේ අර KS ඉදිරිපත් කළා තියෙන කවි. බොහොම එතුමා කලලල්ලේ ආනන්ද සාගර කියන KAS කලලල්ලේ ආනන්ද සාගර නැත්නම් මේ සාගර පරම්සූරිය මේ කවිය බොහොම ලස්සනට අපේ සුදුසු කයිපන්ති වලදී අර මේ ලස්සන කයිපන්ති ලස්සන ඉදිරිපත් කරන. දැන් එතකොට මේ ඉදිරිපත් කළ දෙන කවි වටහා ගන්න. ඒ කවි වටහාගෙන අපිට ඒ වැහෙන් ඉදිරියට යන්න මහන්සි දරන්න ඒ කවි වලින්. දැන් මේ කවි අතර තියෙන ලස්සන තැන් වටහාගෙන ඒවත් එක්ක සංසන්දනය කරමින් ඉදිරියට යන්න. මේ කවි පන්ති ආපස්සන් ලියනකොට මම කිව්වා වගේ ගම්‍යමාන වෙනවා, විෂද වෙනවා, මේ ඊළඟට ජනනීය වෙනවා, තීව්‍ර වෙනවා, ප්‍රකට වෙනවා, ජනනීය වෙනවා. මේ වචනත් පාවිච්චි කරලා ලස්සනට ඉදිරිපත් කරන්න. එතකොට මේ සාර්ථකයි පන්තියක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. මම මේක ඉදිරිපත් කළා. දැන් මම හිතන්නේ කාලය ප්‍රශ්න අහන්න කාලයක් අපි විදිනවා කියලා කිව්වනේ. ඒ කාලයත් අපි මේක පාවිච්චි කරලා මේ වැඩසටහන නිමව දකින්නත් ඕනේ. ඔබ අහගෙන හිටියා විද්‍යාර්ථීනි යමක් සොයාගෙන යන්න. අලුත් වෙන්න
දවසින් දවස අලුත් වෙන්න උත්සාහ කරන්න. මේක අඳුරු කාල පරිච්ඡේදයක්. පුස්තකාලයකට යන්න බෑ අපිට. තව කෙනෙක්ව හම් වෙන්න බෑ. දුරස්තරව තමයි මේ විදිහට හම් වෙන්න පුළුවන්. ඒ වගේ හැබැයි ඒ වුණත් ඔබ ශාස්ත්‍රයක් අරින්න එපා. ප්‍රේමතෝ ජයති සෝකෝ කිනාටි අර ඔව් නතර කරනවා. හොඳයි. හොඳයි ඉදිරිපත් කරනවා. ශාන්ති. දරුවෝ hello ශාන්ති දුව සර් ඔව් දැන් හරි දුව මට ඔයාව ඇහෙන්නේ නැතු යනවා මේක පැහැදිලි කවියෝ හැමෝටිකයි පරපුරයි පුළුවන් නම් කියන්න කියලා. ගොඩ මට මේ ප්‍රශ්නේ ඇහුන්නේ අපව කියන්නේ. සමාවෙන් කියන්න චුට්ටක් මට මේ ප්‍රශ්නේ ඇහුන්නේ නැහැ. දුවගේ. සර්. ඔව්. කියන්න. කියන්න පුතේ. සර් අපේ නංගිල මල්ලිලා අහනවා කවියෝ හැමෝගෙම යුග ටිකයි පරපුරයි පුළුවන් නම්. හොඳයි. හරි. මම කියනවා ආනන්ද රාජකරුණා පළවෙනි පාරිකායි පුරුක. ඒ පුතේ මේ දැන් පොත තියෙනවනම් පුතාලා ගාව පොත තියෙනවනම් මේ පළවෙනි කයි පුරුක කියන එකට එක දාගන්න. දෙක කියන එකට දෙක දාගන්න. තුන කියන එකට තුන දාගන්න. එතකොට පුතා ඉක්මනට වටහා ගන්න පුළුවන් මේක. හරිද? සමලය කයිපන්ති ආනන්ද රාජකරුණා පළවෙනි කයි පුරුක අංක 1 දාගන්න. නැලවිල්ල කුමාරතුංග මුනිදාස අංක 1 දාගන්න. හැබැයි අංක 1 දාගෙනත් එතුමාට තව වෙන අපි තරු ලකුණුකුත් දාගන්න ඕනේ. මොකද එතුමා නිදහස් කවි වර්ගුත් මේ එළහුලේ කවියෙකුත් බවට පත් වෙන නිසා. ඒක පස්සේ සිදු වෙන්නේ 1939 නොවැම්බර් මාසයේ 19 වෙනිදා තමයි ඒක සිදු වෙන්නේ. එතුමා ඒ සංවිධානයේ පිටවන්නේ ඒ එළහුල. ඊට පස්සේ එතුමා අලුත් යුගයකට අවතීර්ණ වෙනවා. එතකොට එතුමා අංශ දෙකකට වැටෙනවා. අංශ දෙකකට වැටෙන කවි කීප දෙනෙක් මෙතන ඉන්නවා. දැන් සමනලයා කියන කවිපන්ති පුතේ ආනන්ද රාජකරුණා පළවෙනි කෙනෙක්, නැලවිල්ල කියන කෙනා කුමාරතුංග පළවෙනි කෙනෙක්, කුකුළු ඇවිල්ල කියන කෙනා අර පළවෙනි කෙනෙක් වගේම කියන්නේ එතුමා තරු ලකුණක් දාගන්න එතුමා හෙළහුලේ කෙනෙක්. කුමාරතුංගටත් අපි හෙළහුලේ කියලා දාගමු ඕන මෙතෙන්දී එකයි තරු ලකුණයි දෙකම දාගන්න පුළුවන්. එකයි තරු ලකුණයි දෙකම දැම්මොත් තරුව කියලා කියන්නේ අපි හෙළහුල කියලා මේක සංකේතයක් බවට පාවිච්චි කරනවා. ලක්මෞනි මගේ ඇස්මයි දේවිය අංක 1 කෙනෙක් පළවෙනි කයි පුතේ කෙනෙක්. ඉගිලෙන සීන සාගල පලන් සූරිය අංක 2 දාගන්න. දෙවෙනි පරපුරේ කෙනෙක්. ලදරු හැඟුම් චන්ද්‍රරත්න මානසිංහ 2 දාගන්න දෙවෙනි පරපුරේ කෙනෙක්. දෙවියන් මැරීම සේනානායක තුන්වෙනි පරකයි පුරුදු. මෙයා තමයි 1946 දී පරිගැනීම කෘතියේ ඔස්සේ නිදහස් කයි පරපුර ආරම්භ කරන්නේ. එතුමා තුන්වෙනි පරපුරේ කෙනෙක්. ඊළඟට පැසුණු පැන අල්ලිස් පෙර දෙවෙනි පරපුරේ කෙනෙක්. අඩ සඳ මීමන පෙළක දෙවෙනි පරපුරේ කෙනෙක්. තවමත්තුවගේ මගේ කුල්ලිගම දෙවෙනි පරපුරේ කෙනෙක්. වන්නේ සැඳෑව විමලරත කුමාරගම දෙවෙනි පරපුරේ කෙනෙක්. අරිසෙන් නහබුදු මේක තරු ලකුණක් දාගන්න මෙයත් අයිති වෙන්නේ අර හෙළහවුලේ කණ්ඩායමට. අබිනික්මන සිරිගුණසිංහ මෙයා තුන්වෙනි කයි පරපුරේ කෙනෙක්. මාර යුද්ධය මහගමසේකර මෙයා තුන්වෙනි කයි පරපුරේ කෙනෙක්. අඳුරාපේ දුකනියාවි දයාසේන ගුණසිංහ මෙයා තුන්වෙනි කයි පරපුරේම කෙනෙක්. අති නූතන කයි පරපුරේ කෙනෙක් විදිහට මේ දයාසේන ගුණසිංහ හඳුන්වනවා. රන්තැටිය කඳුළු දයාසේන ගුණසිංහ ඒ වගේම නාගලකන්ද විමල්සනායක තුන්වෙනි කයි පරපුරේ යත් ඒකේ මැද කොටසේ කෙනෙක්. තුන්වෙනි කයි පරපුරමයි. තුරුසෙනග තරපඳුර ආර්යවංශ රවිල නූතන පරපුරේ තුන්වෙනි පරපුරේ නූතනම කෙනෙක්. දේදුන්න පායාගේ හිටත් පාලමගින් පරාක්‍රම කුඩුතෝක්කු මෙයා තුන්වෙනි පරපුරේ විශේෂයෙන්ම අපිට විමල්සනායකලගෙන් පස්සේ මොනිකා රුවන්පතේලා එතන ගියාම රත්නශ්‍රී විජේසිංහලා පරාක්‍රම කුඩුතෝක්කුලා ඒ කණ්ඩායම ආරම්භ කරපු යුගයේ කණ්ඩායම තමයි එතන එන්නේ. මේ පොත්පත්වල තව තව පොඩි බෙදීම් වලට ලක් කරලා තියෙනවා. නමුත් මේකේ ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නැහැ. නූතන පරපුරේ කියලා කවියෙක් විදිහට හිතාගත්තාම මේකට ඔබට ප්‍රමාණවත්. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සමහරලාට මීට වැඩි තියුණු බෙදීම් වලට ලක් කරනවා. නමුත් අපිට මෙතෙන්දී අපිව බෙදන්නේ නැහැ. තුන්වෙනි කයි පරපුරේ කෙනෙක් කියලා කිව්වම හොඳටම ප්‍රමාණවත් මෙයා. සතුට ලාල් හැගොඩ මෙතුමත් නූතන පරපුරේ කෙනෙක්. මේ ඊළඟට දුරට ගිය පුත්තු බුද්ධාස ගලප්පත්ති. එයාත් නූතන පරපුරේ තුන්වෙනි කෙනෙක්.
නංගීගේ සෙනෙහවර වීණාව තුන්වෙනි කයි පරපුරේ නූතන මේ කෙනෙක් අරම රත්නශ්‍රී විජේසිංහ නූතන පරපුරේ කෙනෙක් ආදරණීය පාසල නූතන පරපුරේ කෙනෙක් නැත්නම් තුන්වෙනි පරපුරේ කෙනෙක් මේ තුන්වෙනි පරපුරා ඒක ප්‍රභේද කරලා තියෙනවා මේ ජීවි සේනානායක ඉඳලා ඉදිරියට අපිට විශේෂයෙන්ම ඔය මේ විමර්ශනායක වගේ කණ්ඩායම එනකම් ඊට පස්සේ විමර්ශනායකලාගේ යුගයේ ඉඳලා අපිට ඉදිරිපත් කරලා තියෙන තවත් මෙහාට ඉදිරිපත් කළා අපිට ඔය මේ ආරියවංශ රණවීරලා ඉතින් ගියා ධර්මසිරි රාජපක්ෂලා වගේ අය හම්බෙන්නේ ඒ නූතනම කොටසේදී තමයි අපිට හම්බෙන්නේ යමුනා මාලිය වගේ අය හම්බෙන්නේ හොඳයි තාම මොනවද තියෙන්නේ තාම මොනවද ගැටලු තියෙන්නේ අපිට පොඩි කාලයක් ගත වුණා නමුත් මේක අපි සියල්ල කතා කරලා තමයි මේක නතර කරන්නේ ගැටලුවක් නැත්තම් හොඳයි පුතේ තාම මොනවද අපිට තියෙන ප්‍රශ්න මේක අභ්‍යාසයක් කරන්න කයිපන්ති ටික ලියලා ඉතින් මේක දාගන්න මොන වගේ පැත්තටද කියලා ඊට පස්සේ යාගොල්ලෝ දාන්න 1ද 2ද 3ද කියලා එහෙම දාගෙන අභ්‍යාස කරන්න අභ්‍යාස කළාම ඔබට මතකයට ඒවි මේ කවිය කොයි පැත්තේද ඉන්නේ කියලා හොඳයි දුවේ ඊළඟට මොනවද තව කතා කරන්න දේවල් තියෙනවද නංගි මල්ලි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඒවා ඔයාලට ඍජුවම සර්ගෙන් අහන්න පුළුවන් කතා කරලා ඔයාලගේ මයික් එක ඔන් කරලා අහන්න ප්‍රශ්න මොකද නම් අපි දන්නේ නැති නිසා අපිට ඍජුව ඔබගෙන් ප්‍රශ්න කරන්න බෑ ඔබට පුළුවන් නම් ඕන කෙනකින් අහන්න අපිට සාධාරණ උත්තරයක් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මේකෙදී ප්‍රශ්න වලට අමතරව නංගි මල්ලි ඔයාලට මොන හරි අදහස් දක්වන්න තියෙනවා නම් ඒවත් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා ආදරෙන් මේක අහනවා දයාසේන ගුණසිංහ කොයි යුගයේද ආයේ පුතේ දයාසේන ගුණසිංහ ආයේ නූතන යුගයට නූතන කියන්නේ තුන්වෙනි පරපුරට බලන්න මේකේ නන්දන වීරසිංහ පුතේ නූතන යුගයට කියන්නේ තුන්වෙනි පරපුරේ නූතන කොටසට ආයේ වෙන්නේ මේ තුන්වෙනි පරපුරත් ප්‍රභේද රැලි වලට බෙදලා තියෙනවා නමුත් ඒක ඉච්චර ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නෑ ඔබට අපි උසස් පෙළේදී එහෙම ප්‍රභේද කරලා කතා කරන්නේ නැහැ විශේෂයෙන්ම ඒ ප්‍රභේද හැබැයි විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මේක තියුණු ප්‍රභේදයකට ලක් කරලා නැවත මේ යුගවල තියෙන විශේෂ කාව්‍ය ලක්ෂණ සහ තියෙන මේ ඒකේ තේමා ඔස්සේ වෙනත් ප්‍රභේදයන් ලක් කරනවා තුන්වෙනි කයිපරපුරේ නූතන කවියෙක් නැත්නම් ආසන්නේ කවියෙක් කියලා කිව්වනම් ඇති තුන්වෙනි කයිපර නිදහස් කයිපරපුරේ කියලා කිව්වනම් ඇති ඒක ප්‍රශ්නයක් නෑ නූතන පරපුරේ හැබැයි දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ නූතන පද්‍ය සංග්‍රහය කියලා ඉදිරිපත් කරලා තියෙන්නේ මේකේ මේ පොතේ ඉදිරිපත් කරන නූතන පද්‍ය සංග්‍රහය කියලා. මේ නූතන පද්‍ය සංග්‍රහය කියලා නම් කළා මේ ඉදිරිපත් කරලා තියෙනවා මේ කුමාරතුංග මුනිදාසලා සෙපියල් තෙන්නකෝන්ලත් මේ එස්මයින් දෙමිලා. ඇත්තටම මේගොල්ලෝ මේක ලියාපු සංස්කරණය කරපු අය හිතලා තියෙන නූතන පරපුරේ කවිය තමයි. නමුත් මේ ප්‍රස්තාවනාවල මේක ඉදිරිපත් කරනවා ප්‍රභේද වලට ලක් කරලා ඒ අය අතරින් ප්‍රභේද රැලි කීපයක්. ඒ නිසා අපිට දැන් ප්‍රශ්න පත්‍රය බලන්න පුළුවන් මේ අවුරුද්ද අපේ මේ තරංගය ගැන කතා කරලා තියෙනවා. ඒ තරංගය ගැන කතා කරනකොට තුන්වෙනි තරංගයේ නූතන යුගයට අයිති කියලා කිව්වනම් ඇති. තුන්වෙනි තරංගයේ නූතන යුගයට අයිති. එහෙම කියන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ නූතන යුගයට අයිති. මොකද එච්චර සියුම් ඔබට බලද්දී G එක වූ ඉතින් ගියාම B ඒ වගේ ඉදිරියට යනකොට මේ වලට යනකොට තමයි අපි ඒවා බෙදා බොහොම සියුණු භාවයන්ට කතා කරන්නේ. එච්චරම සියුණු වෙන්න ඕනේ නැහැ මෙතෙන්දී. හැබැයි කවිය ගැන ඔබ දැනගන්න ඕනේ. කවිය පිළිබඳව ඔබ දැනගන්න ඕන. කවිය ගුණාංග ගැන ඔබ දැනගන්න ඕනේ. තව බලමු අපි කොයි යුගයකද කියන්නේ. බලන්න මේකේ. අනිත් පාඩම් ටිකත් හොඳයි පුතේ මේ වර්ෂය ලියන්න අනිවාර්යයෙන් නැහැ. නමුත් ඇත්තටම වර්ෂය ලියන්න පුළුවන් නම් ඉතින් මතක ශක්තියත් වටිනවා. දැන් විභාගයේදී අපි මතකය දැනුම සංශ්ලේෂණය විශ්ලේෂණය සහ විචාරය මේක තමයි මතකය බලනවා. ඔබගේ මතකය කොච්චර මතකයද? මම කියවනේ ඔබ උගතෙක් වන්නේ කියවන පොත් සංඛ්‍යාව අනුව නොවේ කියවා මතක තබා ගන්නා වූ දැනුම අනුව කියලා. එතකොට විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න වලදී මතකය වෙන බලනවා.
ඒ මතකයේදී ඔබට මේ වසර ලියන්න පුළුවන් නම් කිසිම දෙයක් නෑ. ඔබ ඉස්සරහට එනවා. මතකේ ලියන්න පුළුවන්. හැබැයි මතකේ මේ වර්ෂය අනිවාර්ය නෑ. ප්‍රශ්නයක් නෑ. වසරේ අනිවාර්ය නෑ. හරි පුතේ. වසර අනිවාර්ය නෑ. යුගය සාමාන්‍යයෙන් 70 දශකයේවත් එහෙම ලියන්න පුළුවන් නම් හොඳයි. 40 දශකයේ 90 දශකයේ එක එක විදිහට ලියන්න පුළුවන් 70 දශකයේ 80 දශකයේ එහෙම කියලා. දශකයේවත් ලියන්න පුළුවන් නම් වටිනවා. හරි? වසරෙම ඕනේ නෑ. ඔව්. හොඳයි පුතේ. දැන් මම කිව්වනේ අර මේ මම කියාගෙන ආව අවසානයේදී මේ අපේ කුෂාන්ත දුවටත් කතා කරන අවස්ථාව දෙන්න ඕනේ ඒගොල්ලන්ගේ යූත් ක්ලබ් එකේ අදහසට මේ දනන් මෙන්නත චප්පලවන්නේ ප්‍රේමතු ජයති සෝකෝ නාට්‍යෙම තියෙනවා සනාතන වූ දේක ශිල්පයේ දනන් මෙන්නත චප්පලවන්නේ කියලා. ඒක හොඳට ඉතර ගන්න. දනන් මෙන් චප්පලවන්නේ නෑ ශාස්ත්‍රයේ තියෙන අය. අර කෙනෙකුට පැහැරගත නොයනා බලමිතම යන තැන රැගෙන යත හැක නැත බරක්කෙම. දෙන විට ඵලය ලැබෙන සිතු මිනක් සම ධනෙ උසස්තම ධනෙක උගත්කම. උගත්කම හින්දා තමයි අපි බොහෝ තැන්වල වැජඹුරින්. ඒ නිසා ඔබට ඉදිරියට යන්න අපේ අරමුණුත් එක්ක ඔබ ඉදිරියට ගිහිල්ලා අපේ ජාතියේ දරුවෝ විදියට උගත්කම් ලබාගෙන ඉදිරියට යන්න ඔබට ශක්තිය ධෛර්යය සෝකේ නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ වැඩසටහනේ අවසානයේ ගන්න ක්‍රිෂාන්ත දුවට අපේ නීති විද්‍යාලයේ බොහොම කීර්තිමත් දරුවෙක් අපේ ශිෂ්‍යාවක් ඇයට මේ යූත් ක්ලබ් එක ආරම්භ කරලා හොඳ පරමාර්ථයකට ආරම්භ කරලා තියෙන්නේ. ඒ පරමාර්ථය පිළිබඳව අපි අගය කරනවා. තව තවත් විෂයන් වල ඉදිරියට යන්න ඔබට ප්‍රාර්ථනා කරන ගමන් ඇයට මේ අවස්ථාව ලබා දෙනවා. ඔබට යමක් කතා කරලා පාඩම නිමා කරන්න. හොඳයි. ගොඩක් ස්තුතියි සර්. ඇත්තටම කිරියලස්ගේ දැනුම ඉස්සරහා අපි කියන්නේ හරියට තනකොළ ගස් වගේ සර් මහා විශාල වෘක්ෂයක්. ඇත්තටම දැනුමත් එක්ක සර් බලනකොට ඇවිදින විශ්වකෝෂයක් කියලා තමයි අපි ඉස්කෝලේදී සර්ව හඳුන්වන්නේ. අද දින වැඩසටහන ඉතාමත්ම සාර්ථකව කරගන්න අපිට සහයෝගය දුන්නු කිරියල සර්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපි. ඇත්තටම සර්ට එක කෝල් එකකින් කතා කරලා විස්තරය කිව්වහම කිසිම පැකිලීමකින් තොරව සර් අපිත් එක්ක සම්බන්ධ වුණා. ඉතාමත්ම උද්‍යෝගයෙන් තමන්ගේ කටයුතු කාර්යබහුල වෙලා ඉන්න අවස්ථාවකදී සහ මේ වගේ වාතාවරණයක් තියෙන වෙලාවකදී අද අපේ රටේ හැමතැනම මේ COVID-19 වසංගතයෙන් පීඩා විඳින අවස්ථාවකදී සර් තමන්ගේ කාලයේ ශ්‍රමය වැය කරලා තමන්ගේ වැඩ රාජකාරී අතර මැද්දේ මේ විදිහට අපිට දායකත්වයේ දැක්වුවා. කිසිදු